समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्तधं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपरिहत ज्ञानचारस्य दशफलधरस्य चतुरे सारज्य विशारदस्य सप्प सत्तुत्तमस्य धम्मिस्य रस्य धम्मराजस्य धम्मसाविस्य तथागतस्य सभ्रन्युनो सम्मा सम्बुद्धस्य साधु 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 හොඳයි හැමදෙනාටම පිළිවස්කරයි වැසිබර කාලගුණයක් තිබුණා ධර්මයේ ශ්‍රවණය කරන්නේ කියන අර්ථයේ යුක්තව විහාරස්ථානයේ කරමිලා මේ දීම හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ධර්ම දානමේ දීපම සිදු කරනවා ධර්ම දානමේ දීපමක මූලික බලාපොරොත්තුව තමයි මොකද අපි අපේ ජීවිතයේ සාධර්මයේ තේරුම් ගන්නට ජීවිත අවබෝධයේ පිණිස ධර්ම උපයෝගී කර ගැනීම. ඉතින් ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ තව පැත්තකින් අපි අපිවම තේරුම් ගන්න පටන් ගන්න එක. අපි අපිව තේරුම් ගන්න ඕනේ ඇයි? අපි අපිව තේරුම් නොගන්නා තාක්කල් අපි ධර්මයේ පිළිබඳව එකතු කරන්නේ දැනුම. අපි ධර්මයේ අපි තුලින් දකින්න පටන් ගන්නකොට ධර්මයේ අපි තුලින් අවබෝධ කරගන්න පටන් ගන්නකොට ඒක දැනුමකට එහා ගියපු අත්දැකීම අවබෝධය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වෙනවා. ඒකෝට අපි ධර්ම සාකච්ඡා කරමින් ධර්ම දේශනා කරමින් ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ අපි අපිව ගැන තේරුම් ගන්න අපි මේ අධ්‍යාත්මයේ තේරුම් ගන්න උත්සාහවත් වීම. ඉතින් මම හිතුවා අද මේ හැම දිනකටම උපකාර වෙන විදිහට මම දන්නේ ඔයත් මොන ආකාරයෙන් ධර්මයේ හොයනවාද ධර්මයේ අසුර කරනවාද ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි වෙනවාද කියලා. පොදුවේ හැමදෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට යම්කිසි කරුණු කාරණා කිහිපයක් ඔස්සේ ධර්ම කාරණා කිහිපයක් විග්‍රහ කරලා දෙන්න මම හිතුවා. දැන් මෙහෙම එකක් තියෙනවා. අපිත් එක්ක ධර්ම දේශනාවල සහ සම්බන්ධ වෙනවා නම් මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ. මොනියන බය වෙලා වගේ මම දිහා බලාගෙන ඉන්න බෑ. මම අපේ සමහර මන්දියලා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න බෑ. හැමෝම කොහොම සැහැල්ලුවෙන් නිදහස් මානසිකත්වයකින් මේ කියන කාරණාවත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. හරි. මම දේශනාව ආරම්භ කරන්න හිතුවා මෙන්න මේ විදිහේ කාරණාවක්. තමන්ට හිතක් තියනවා කියලා දැනෙන කතිය උත්සාහ. හිත තියනවා කියලා දැනෙන කතිය උත්සාහ. නැති කතියක් තියෙනවා. ඒක මලවිලිද නෑ නේද? මොකද දැනෙනවද නේද? මලවිලියකට මතකයි. මලවිලියකට නම් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හිතක් නැහැ කියලා. ඒ අපි හැමෝම සජීවීව මෙතන වාඩි වෙලා ඉන්නවා අපිට අපේ හිත දැනෙනවා නේද? දැනෙනවනේ. මට හිතුණා අපේ හිත ගැන චුට්ටක් කතා කරලා දේශනාවට යන්න. දේශනාවේ ගැඹුර සාකච්ඡා කරමු. අපි අපේ හිත ගැන කතා කරන්න පටන් ගන්නවා. මම මේක ටිකක් සරලව කියාගෙන යනවා සමහරට ඕගොල්ලන් හිතේ නිකන් පොඩි දරුවට කතා කරනවා වගේ කියලා. එහෙම නැහැ. මේ කාරණාව තේරුම් ගැනීමේ පහසුව තමයි මම මේක සරලම දැන ඉඳලා කියාගෙන යන උත්සාහවන්ත වෙන්නේ. දැන් අපි ඇත්තටම අපේ හිතේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහවන්ත වෙනවා. ඇත්තටම අපි කවුද කියන එක තේරුම් ගන්න උත්සාහවන්ත වෙනවා. අපි අපේ ආධ්‍යාත්මය පිළිබඳ නිරන්තර විමසීමක් භාවයකට පත් වෙන්න උත්සාහවන්ත වෙනවා. ඒ වැඩ පිළිවෙල සිද්ධ කරගන්න අවශ්‍ය කරන සියලුම කරුණු කාරණා ටික තථාගත ශ්‍රී මුක බුද්ධ වචනය තුළ දේශනා කරලා තියෙනවා. එතකොට මේ කාරණාව තේරුම් ගන්න මහන්සි වෙන හැම කෙනෙක්ම මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය මනසේ අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙනවා නම් අපි තේරුම් ගන්න ඕන පටන් ගන්න පළවෙනිම කාරණාව තමයි අපි ගාව දෙන්නේ හිත ගැන. සිතේ ස්වභාවය ගැන. සිතට විවිධාකාර හැඟීම් වෙනවා, විවිධාකාර අර්ථයන් වෙනවා, විවිධාකාර හැඟීම් සහ දැනීම් එක තමයි අපේ හිත කියන එක සකස් වෙන්නේ.
හිත කියන එක පහළ වෙන්නේ. දැන් මෙන්න මේ හිත ගැන මම චුට්ටක් මතු පිට මට්ටමේ විග්‍රහ කරගෙන චුට්ට අපි ගැඹුරට යමු මේ කාරණාව තෝරගන්න. සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය තමයි එක්ක අතීතයේ වෙච්ච එකක් මතක් කර කර ඒකත් එක්ක යනවා. එහෙම නැත්නම් අනාගතයේ වෙන්න තියෙන එකක් ගැන මොනවයි අනාගත බලාපොරොත්තුවක් ගැන හිත හිතා ඉන්න පටන් ගන්නවා. දැන් අපි ජීවත් වෙන මේ වැඩපිළිවෙල තුළ අපේ සිත ක්‍රියාත්මක වෙන්නෙම එක්ක අතීතයේ වෙච්ච එකක් ගැන නැත්නම් අනාගතයේ කරන්න තියෙන එකක් ගැන තමයි අපි හිත හිතින්නේ. සාමාන්‍යයෙන් මේ කාරණාව පෙන්නගෙන යනකොට කියනවා වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුළුවන් හැකියාව හිතට බොහොම අඩුයි. ඒ කියන්නේ මේ මොහොතේ කරන දේත් එක්ක සතිමත්ව ඒකත් එක්ක ජීවත් වෙනවා කියන හැඟීම ඇත්තටම හරි අමාරු වැඩක් අපේ මේ හිතේ තියෙන ස්වභාවයත් එක්ක. දැන් මේක තේරුම් ගන්න මම පුංචි කතාවක් කියන්නම්. හොඳට අහගන්න. ඒ අදහස හරියට තෝරගන්න. බුදු පියාණන් වහන්සේගේ කාලේ හිටියා වෙනතුනි එක්තරා ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේගේ නම තමයි සංඝරක්කිත තෙරුන් වහන්සේ. මහා තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ කෝලයක් හිටියා භාගිනේය සංඝරක්කිත කියලා. මේ භාගිනේය සංඝරක්කිත හාමුදුරුවන්ට ගමේ මිනිස්සු එකතු වෙලා හරියට දැන් ඕගොල්ලෝ මේ මාසවල ගාවේ එතනින්ද වෙනකොට මේ වැඩමවා වැඩසිටු මහා සංඝරත්නය ආරම්භ කරගෙන කටින චීවරයක් පූජා කරනවා නේද? දැන් මේ කටින වස් මාසෙ යන්නේ නේද? වස් මාසෙ වුණාට පස්සේ චීවර මාසෙ එනවා. චීවර මාසෙ ඉවරනකොටම කටින චීවරයක් සකස් කරලා ගමේම මිනිස්සු මේ ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ම එකතු වෙලා ඒකට අත තියලා සහසම්බන්ධ වෙලා ඒ චීවරය බුද්ධ ශාසනය ආරම්භ කරලා තරා භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන හැබැයි ශාසනයට පූජා කරනවා. එතකොට දැන් ඒ වගේ මේ ගමේ හිටපු මිනිස්සු, ඒ කියන්නේ සංඝරක්කිත හාමුදුරුවෝ වැඩ වාසය කරපු ආරණ්‍යයේ ඒ හිටපු ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු එකතු වෙලා හැදුවා සිවුරක්. සිවුර තමයි පට සිවුරක් හැදුවේ. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ස්වාමීන් වහන්සේලා චීවර සකස් කරගත්තේ පාංශුකූල චීවරයේ විදිහට. ඒ කියන්නේ මිනිස්සු අද වගේ හොඳට සීල් කරපු පෙට්ටි වල මිනී දාලා අරන් ගියේ නෑ. මිනිස්සෙක් මරුණාම රෙදි වලින් මොතල ඉවර වෙලා ඔතල අරයනවා කොහෙද? සෝහන් වල, කැලෑ වල. ඕම ගිහින් දැම්මහම ඕම මිනී වල තියෙන රෙදි එකතු කරගෙන තමයි චීවරය හදාගන්නේ. මොකද අවශ්‍යතාවයේදී විලිවහ ගන්න එක විතරයි. බෑ අද අපි අඳුනගන්නේ විලිවහ ගන්නද නැත්නම් අද විලිවහ ගන්න විතර නෙමෙයි අඳුනගන්නේ ඉන්නේ. අපි අද අඳුනගන්නේ ලස්සන වෙන්න. ඕගොල්ලන් මේක තේරිච්ච කට්ටිය. අපි යන්නේ හැබැයි බුද්ධ ශාසනයේ මේ චීවරය කියන එක තියෙන විලිවහ ගන්න. එතකොට ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න තමයි පාංශුකූලය හරි කමක් නැහැ. කියන්නේ අර මිනිහ උතල තියෙන රෙදි ටික හරි ගමන්නේ අරගෙන ඉවර වෙලා ඒක පිරිසිදු කරගෙන ඒකෙන් හදා ගන්නවා චීවරය. හදාගෙන පෙරව ගන්න. අවුවෙන් වැස්සෙන් මැසි මදුරු කරදර වලින් තියෙන කරදර ටික දුරු කරගෙන මේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච මේ ශාරීරියේ වැහෙන්න ඕන තැන් ටික වැහෙන්න තමයි චීවරය පොරවගත්තේ. දැන් මෙන්න මේ පාංශුකුල චීවරයක් නෙමෙයි. ගමේ මිනිස්සු එකතු වෙලා පට සිවුරක් හැදුවා. පට සිවුරක් කියලා කියන්නේ සිනිඳු හොඳ සිවුරක්. සාමාන්‍යයෙන් අද තියෙන හොඳ සිවුරු අන්‍ය වගේ හොඳ සිවුරක් හැදුවා. ඒ කාලේ තිබ්බනේ සලුපිලි. ඒවෙන් හොඳ පට සිවුරක් හැදුවා. හදලා ඉවර වෙලා මේ චීවරය අරගෙන ගිහිල්ලා අර පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ට පූජා කළා. ඒ කිව්වේ භාගිනේය සංඝරක්කිත හාමුදුරුවන්ට මේ ගමේ මිනිස්සු එකතු වෙලා මේ චීවරය පූජා කළා. පූජා කළාට පස්සේ මේ මුචි හාමුදුරුවෝ කල්පනා කරනවා මේක හොඳ චීවරයක්, හොඳ සිවුරක්. මේ චීවරය මම අරන් ගිහිල්ලා අපේ ලොකු හාමුදුරුවන්ට පූජා කරන්න ඕනේ. ලොකු හාමුදුරුවන්ට මේක පූජා කළාම ලොකු හාමුදුරුවෝ හොඳ කියනවා. අර මොකක් හරි හිතිලා චීවරය අරගෙන ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ට පූජා කළා. දැන් ලොකු හාමුදුරුවෝ මොකද කිව්වේ? පොඩි නම මට මේ චීවර වලින් වැඩක් නැහැ. ඔන්නෝක පැත්තකින් තියලා ආහාර තල්ලත් අරගෙන කියන්නේ මෙන්න මේ වගේ රටාවලා තල්ලත් අරන් මට පාස් අරන්න කියලා කිව්වා. දැන් පොඩි හාමුදුරුවන්ට මොකද වෙන්නේ? දැන් කී බලාපොරොත්තුවකින් ගියේ අර චීවරය දුන්නාම ලොකු හාමුදුරුවෝ හොඳ ගියයි හරි මොකක් හරි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ඒක කඩාගෙන වැටුණා. කොහොම ටිකක් තේරෙන්න පුංචි උදාහරණයක් වෙනවා. අපි අපේ හිත ගැන කතා කරන්නේ නැහැ. හිතේ ස්වභාවයක් තේරුම් ගන්න යන්නේ. දැන් මෙතන වැඩිපුර ඉතින් නෝනලා ඉන්නේ. මම නෝනලා ටිකක් ඉන්නේ පොඩි ආතයක් කියන්නේ. පොඩි අදහසක් කියන්නේ. උදේ පාන්දර නැගිටලා බොහොම අමාරුයි. ලිප වත්තු කරගෙන ඒ ටික කරගෙන දැන් නම් ඉතින්
දාලා නෙමෙයි ගෑස් ලිපේ නැත්නම් හීටරේ මේවා කරලා හොඳ තේකක් හදනවා. තේක හදන ගමන් හිතනවා මේ තේක අද අපේ මහත්තයාට දුන්නාම අපේ මහත්තයා මට හොඳ ගෙයි කියලා හිතාගෙන තේක හදනවා. දැන් මේක අරන් ගිහලා තේක දීපුවම මහත්තයා මොකක් කර ඔෆිස් එකේ ප්‍රශ්නයක් කරගෙන මොකක් හරි එකක් ඉඳලා එකපාරටම කියනවා. එකපාරටම තේක බලනවා මේක බොන්න බෑනේ. දැන් අපි සුවපත් වේවා නිරුක් වේවා නවන වේවා කියලා හිතේද නැත්නම් මේ මිනිහට මෙච්චර හොඳට හදලා දීලා කොහොමද මම කියපු දේවල් දන්නේ. දැන් ඒක දෙන වෙලාවේ අර හිතේ තිබ්බා මේ මිනිස්යාට හොඳ කියන අපේක්ෂාව. දැන් ඔකේව ජීවිතේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒක වෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා තව කෙනෙක්ගේ වර්ණනාව ප්‍රශංසාව හොඳ අහගන්න හිත හරි කැමති. අපේ හිත හරි කැමති. දැන් අර පුංචි හාමුදුරුවෝ චීවරයේ ගිහින් පූජා කළේ ලොකු හාමුදුරුවෝ අර වගේ දෙයක් කියලා කියයි කියන බලාපොරොත්තුවේ නෙමෙයි. ඒක හරියට අනික පුදුම ගෞරවයකින් අරන් ගියේ. ලොකු හාමුදුරුවෝ මොකද්ද කරන්නේ? ලොකු හාමුදුරුවෝ කිව්වා පොඩි නාම මට චීවර වලින් වැඩක් නැහැ. ඔන්න ඕක පැත්තකින් තියලා. අන්නකට තල්ලත්තර මට වහන්සලන්න කියලා කිව්වා. දැන් ඉතින් මොකද උනේ පොඩි හාමුදුරුවෝ? දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසාම අර තල්ලත්ත අරගෙන දැන් වහන්සලන්න පටන් ගත්තා. ටිකක් වෙලා යනකොට හාමුදුරුවන්ට දැන් එනවා ඔළුවට සිතුවිලි එනවා කල්පනා කරනවා. මේ උන්වහන්සේත් එක්ක ඉඳලා මට හරියන්නේ නැහැ. මම යනවා යන්න මේ උන්වහන්සේව දාලා. ඇයි මෙයාත් එක්ක හිටියොත් හැමදාම මට වෙන්නේ ආවරදලා ඉන්නේ. ඒ කිව්වේ දැන් මේ මොකද්ද හිතුවේ? සිවුර අතෑරලා යනවා. අපි ඔකට වචනයක් කියනවා. මොකද්ද? ඊරළු වෙනවා කියලා. කියනවද නැද්ද? දැන් හාමුදුරුවෝ හිතනවා මම යනවා යන්න සිවුර දාලා. ඇයි මෙයාත් එක්ක හිටියොත් හැමදාම මට වෙන්නේ පවන් සලසල ඉන්න. මම සිවුර අතෑරලා ගිහිල්ලා තරුණ වයසට වගේ එනකොට ඒ කියන්නේ මොකද හයියක් දැන් තාම පොඩිනේ දැන් හිතින් හිතනවා තරුණ කාලේ වගේ එනකොට මම ගන්නවා එළුච්චියකුයි එළුවෙකුයි අරගෙන උන් දෙන්නගෙන් හදන එළු පට්ටිය හදලා ඉවර වෙලා ඒ එළු පට්ටියේ කිරි දෝවණය කරලා ඒ කිරි නගරයට අරන් ගිහිල්ලා විකුණලා ඉවර වෙලා මම හොඳ කිරි බිස්නස් එකක් කරනවා කිරි ව්‍යාපාරයක් කරනවා ටික කාලයක් ගිහිල්ලා එළු පට්ටියත් එක්ක හේනුකුයි පුරුකුයි අස්වද්දලා ගොවිතැන්පතකුත් කරලා සරසාර කරනවා. ඊට පස්සේ ඉන්න හිටින්න කියලා ගේ පොඩ්ඩකුත් හදනවා. ගේ පොඩ්ඩකුත් හදුවට පස්සේ ගේ ඉන්න තියන්න බෑනේ. ගේ තනියෙන් තියන්න පුළුවන්. දැන් රස්සාව හරි. දැන් මොකක් ඕනේද? පරස්තාව කරගන්නවා. පරස්තාව කරගෙන ටික කාලයක් ගියාට පස්සේ අපි දෙන්න දැන් 3 දෙනා වෙනවා. ඒ කියන්නේ දැන් ළමයෙකුත් හම්බ වෙනවා. දැන් උන පාන් කරනවා තමයි දැන් මේ වැඩේ වෙන්නේ. හරි. ඊට පස්සේ මේකුත් හම්බුනාට පස්සේ කාර්යය ඒ ළමයාවයි නෝනවයි කරත් එක පැත්තකින් තියාගෙන කදමලුත් බැඳගෙන ලොකු හාමුදුරුවම බලන්න එනවා. මොකද මට අකුරු කියපු උන්වහන්සේ ලොකු හාමුදුරුවෝ මොනවම ලෝකන දක්වන්නේ නැහැ. ලොකු හාමුදුරුවම බලන්න කරත් එක නැගලා ඔහොම එනකොට කරත්ත රෝදේ වැටෙනවා වලක වලෙන් කොට එනකොටම අර නෝනගේ අතේ හිටපු දරුවා වැටෙනවා බිමට. ඒ වෙලාවේ මට ආපු තරහට මගේ අතේ තිබිච්ච කෙවිතෙන් මම උන්දට තලාගෙන යනවා කියනකොට ලොකු හාමුදුරුවෝ අහනවා මොකද පොඩිනාම නෝනත් එක්ක දින තරහ මාත් එක්ක පිට කරන්නේ. දැන් මෙතන මොකද්ද උනේ? හාමුදුරුවෝ වහන්සලසල හිටියේ. ඒ කියන්නේ මේ වෙලාවේ ක්‍රියාකාරකම වහන්සලසල ඉන්නේ. හැබැයි හිතට මොකද උනේ? හිත ගියා දුර ගමන. දැන් ඔතනත් ඕගොල්ලෝ කොහොම වාඩිලා හිටියද? මම දන්නේ නැහැ නේ ඕගොල්ලෝ ඇත්තටම ඔතන ඉන්නවද කියලා. ඇයි දැන් ඔතන ඉන්න ගමන් ආමුදුරට මාට ඉවර කරගෙන දන්නේ දෙවනි මම බලන්න තියෙනවා. ගෙදර යන්නත් ඕනේ මේ වැස්ස උපයනවා. කලාකය කන්නු වෙලා ඉන්නේ මොනවා මම දන්නේ නැහැ. ඉක්මනට ඉවර වෙයි දන්නේ නැහැ. දැන් කය මෙතන හිත ඕක වෙන්නේ නැද්ද? වෙනවා. ඕක තමයි හිතේ ස්වභාවය. හිත හරිම කලබලයි. හිත දුර ගමන් යනවා. මේ సంతානි ස්වභාවය එහෙම එකක්. දැන් අපි අපේ හිත තේරුම් ගන්න පටන් ගන්නවා නම් අපි ඇත්තටම අපේ හිත තේරුම් ගන්න පටන් ගන්නවා නම් අපිට තේරෙන්න ගන්නවා, පේන්න ගන්නවා. හිත හරිම කලබලයි. හිත දුර ගමන් යනවා. ඒ කියන්නේ වර්තමාන චිත්තක්ෂණයේ වර්තමාන මොහොත මග හැරගෙන හිත දුවනවා. එක්කෝ අතීතයේ වෙච්ච එකක් මතක් කර කර යනවා. නැත්නම් අනාගතේ එකක් මතක් කර කර හිතාගෙන ඒ දෙපැත්තට බර වෙලා ඉන්නවා. දැන් මේක තේරෙන්න මුච
කතාවක් කියන්නේ. ඕගොල්ලන් අනිත් පැත්තට තරහ ගින් දින කට්ටියක් උස්සන. දැන් බය වෙන්න බෑ. මම ප්‍රශ්න අහන්නේ යම්කිසි හේතුවක් ඇති. මට ඕගොල්ලෝ අනිත් පැත්තට තරහ වෙලා ඉඳියත් එක යාළු වෙලා ඉඳියත් එක. මොකද මම ඕගොල්ලොත් එක තරහක් නෑ යාළුවෝ නෑ. හරි? මේ අදහසක් කියලා දෙන්න අහන්නේ ප්‍රශ්න. ඒක නිසා මම උත්තර දෙන්න. මිනිස්සුන්ට අපිට තරහ ගින් දිනව නේද? දැන් මේ තරහ මතකද? මේ වෙලාවේ මතක නෑ. හැබැයි අතනින් එළියට බහිනකොට මේ මිනිස්සයා මූට මුලිච්චුනොත් මොකද්ද මතක් වෙන්නේ? එනවද නැද්ද ඒවා? එනව නේද? දැන් හිතේ කොහොමවත් මේ වෙලාවේ නෑ තරහ කියන එක. හැබැයි අර මිනිස්සයා දකින්නම සමාලලට මොක් වෙනවද? මෙන්න බර වෙනවා හිත. ඔබ මේ වෙලාව තියෙන කට්ටිය. දැන් අතීතයේ වෙච්ච ඒවා දැන් මතක් කර කර අපි ඒවත් එක්ක මිලවනවද නැද්ද? එහෙම ජීවිතය අපි ඕනනම් අපිට සිද්ධ වෙනවා. දැන් හොඳට අහගන්න මේ හිතේ මේ ස්වභාවය තේරුම් ගන්න යනකොට අපි අපේ හිත තේරුම් ගන්න යනකොට මේ හිතේ වැඩ පිළිවෙල ගැන හොඳ සිහියක් දිනු කරන්න උත්සාහවත් වෙන්න. කියන්නේ ආව තේරුම් ගන්න, හිත තේරුම් ගන්න, තමන්ම තේරුම් ගන්න. දැන් මේක තේරෙන්න මම කිසි කතාවක් කියනවා. හොඳට අහගන්න. එක දවසක් එක ප්‍රාන්තයක හිටපු ස්වාමීන් වහන්සේලා දෙනවා. ගුරු හාමුදුරුවෝ සහ පොඩි හාමුදුරුවෝ ගමනක් යනවා. යනකොට මේ වගේ මහා ධාරානිපාත වර්ෂාවක් දැන් වැටෙනවා. වැහැලා ගඟ හොඳටම පිටාර ගලනවා. ගඟ උතුරාගෙන යනවා වතුර පාර සැරයි. දැන් මේ ගමනේ යන මේ ස්වාමීන් වහන්සේලා දෙන්න දකින්නවා ගැබිනි කාන්තාවක් මෙගොඩට වෙලා ඉන්නවා ඒකට යා ගන්න බැරුව. දැන් අර ලොකු හාමුදුරුවෝ ගිහින් අර පොඩි හාමුදුරුවෝගෙන් අහනවා. අර මේ සමාවෙන්න කාන්තාවකින් අහනවා නැගණී මොකද? ඒක කියනවා ස්වාමීන් වහන්සේ මට මේ ඒකට යා ගන්න බැරුව ඉන්නේ. ගංගාව සැර වැඩි එනෝ ඒකට යා ගන්න ඕනේ යා ගන්න බැරුව මේ ඉන්නේ කියලා. ඒක ස්වාමීන් වහන්සේ ටිකක් කල්පනා කරලා එහෙම ඉඳලා අහනවා. ඔබට ප්‍රශ්නයක් නැත්නම් මට පුළුවන් ඔබ ඒක කරන්න කියලා. ඒසම කාන්තාව කියනවා කමක් නෑ අපේ හාමුදුරනේ මට ඒකට යාගෙන මේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ වහන්සේට පුළුවන් නම් ලොකු පිනක්. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ සිවුරේ හදාගෙන මේව කරගෙන වතුරට බහලා කාන්තාවක් කරේ තියාගෙන පීනවා. පීනලා උඩින් තිබ්බා. පොඩි හාමුදුරුවෝ තාව ගංගාවේ ඉදිරින් මෙගොඩ වුණා. ඒක වෙලාව උන්වහන්සේලා දෙන්න උන්වහන්සේලාගේ ගමන ගියා. කියන ආරාම ගියා. කාන්තාව තමන්ගේ ගෙදර ගියා. දැන් පන්සලට ගියාට පස්සේ අර පොඩි හාමුදුරුවෝ දැන් ලොකු හාමුදුරුවන්ට කිසිම දරුසරුවක් නැහැ. ඇවිල්ලා කතා කරන දැන් ඊළඟ පස්සේ එහෙම නැත්නම් මෙහෙම දෙන්නවා වගේ නිකන් අර සැරදුනවා වගේ. ඊට පස්සේ කතා කරන්න ගියාම නිකන් නුහුරට කතා කරන්නේ. දැන් අපි ගෙදරේ ඔයගොල්ලෝ මේ ඉන්නකොට දැන් මහත්යත් එක්ක නෝනලත් එක්ක මහතුරුත් එක්ක පොඩි පොඩි බහින්වාසීව ගියාම කොහොමද කතාව? ඔවනේ අදකින් දින කට්ටිය. දැන් මම මේ ජීවිත අදකින්වත් එක්ක අරන් කියලා දෙන්නේ හිතේ ස්වභාවය කියලා දෙන්න හදන්නේ. ඈ? දැන් උදේ ඉන්න නෝනයි මහත්තයා කිරි පැණි වගේ. අපි දුන්නු මොකක් හරි පරණ සිද්ධියක් මතක් කරලා දෙන්න අතර දවල් 12ට විතර යනවා පොඩි බහින්වාසීව. 12න් පස්සේ කොහොමද? සමහරවිට ණයයි ඕවගේ වෙලා නැද්ද? තියෙනවනේ ණයම කුඩියාගේ වෙලා නැද්ද ඒවා? ඔබේ ජීවිතේ වෙලා තියෙනවද නැද්ද? මේ අන්තර් සම්බන්ධතාව වෙනකොට ඕව වෙනවද නැද්ද? වෙනවා. සාමාන්‍යයෙන් කියන එක තමයි සාමාන්‍ය අපේ ජීවිතේ. දැන් අපි අපිව තෝරගන්නවා කියන අපි අපේ ජීවිතේ තේරුම් ගන්න පටන් ගන්න එක. අපේ ආධ්‍යාත්මය අපේ හිත තේරුම් ගන්න පටන් ගන්න එක. දැන් අහන්න කතාව. දැන් අර ස්වාමීන් වහන්සේ දැන් මේ නුහුරනේ කතා කරන්නේ ටිකක් වෙලා ගිහින් ටික දවසක් ගිහින් දවස් කිහිපයක් විතර මේ ලොකු ආම්තුරු පොඩි ආම්තුරු දිහා බලාගෙන ඉඳලා කියනවා පොඩි නම මාත් එක්ක මොකක් හරි අවුලකින් ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඊට පොඩි ආම්තුරු කියනවා ඔව් මම ඒක තරහින් කිව්වා අනේ පොඩි ආම්තුරු මගේ අතින් මොකක් හරි වැරද්දක් වුණාද ඔබ වහන්සේට ඈ මට වැරද්දක් වුණේ නැහැ එහෙනම් නෑ ඔබ වහන්සේ දැන් දවස් 7කට විතර කලින් අර මහා සික්කිත වැඩක් කළානේ ගැලපෙන්නේ නැති වැඩක් කළානේ ඔබ වහන්සේ. මොකද්ද පොඩි නම? අනේ මට කියන්නේ මේ වැරද්ද මම හදාගන්න. ලොකු මාතුරු හරි ගෞරවයෙන් අහන්න. මගේ වැරද්දක් තියෙනවා නම් කියන්න මම ඒක හදාගන්න. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේට මතකද දැන් දවස් කිහිපයකට කලින් එදා අර කාන්තාවක් කරේ තියාගෙන පීනුවා. පීනලා ඒගොඩ කළා. ඒ එදා කරපු වැඩේට දඬුවම තමයි මම මේ ඔබ වහන්සේට කතා නොකර ඉන්නේ කියලා. ඊට පස්සේ අර ඔබ වහන්සේ කියනවා අනේ පොඩි නම මගේ අතින් වැරද්දක් වුණා නම් මට සමාව වෙන්න. මගේ අතින් ආයේ වගේ වැරද්දක් මම වෙන්න දෙන්නේ නැහැ. හැබැයි මට පේන විදිහට මම නම් එදා ඒ කාන්තාව එගොඩින් කරේ තියාගෙන මෙගොඩින් තියලා මට පේන විදිහට ඔබ වහන්සේ තාම කොබණී වගේ වෙලා තියෙන නැති
දැන් ඕක තියෙනවද නැද්ද අපේ ජීවිතේ? ඒ කියන්නේ අතීතයේ වෙච්ච සමහර දේවල් අපි කරේ තියාගෙන කියන්නේ හිතේ දරාගෙන පැසව ඉන්න ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මේ වගේ ජීවිත තමයි අපිට තියෙන්නේ. ඕක තමයි මේකේ භයානකම. දැන් අපි අපේ හිත තේරුම් ගන්න පටන් ගන්නකොට තමයි ඇත්තටම තමන්ගේ හිත තේරුම් ගන්න පටන් ගත්තොත් තේරෙනවා මාර අවුලක් තියෙනවා කියලා. දැන් වැඩේ මේකයි. දැන් ඒවා ඔය හිතට එන ගැටීම්, ඇලීම් ඒ ස්වභාවයන් හැමතිස්සෙම මත වෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ බොහොම ශ්‍රද්ධාවන්තව මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ වෙලාවේ හිතට ගැටීමක් ඇලීමක් නැහැ. ටිකක් පස්සපැත්තට දාලා පොඩ්ඩක් ඉන්න මෙහෙට වෙයි එච්චරයි. ඒ ගැටීමම තමයි ඈ. හරිද? දැන් ඕක තමයි අපේ ස්වභාවය. ඒ කියන්නේ ඇලෙනවා, ගැටෙනවා. ඕක තමයි අපි ගාව තියෙන ස්වභාවය. දැන් අපි අපේ හිත තේරුම් ගන්න පටන් ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ ගති ස්වභාව ටික වටහා ගන්න පටන් ගන්න. මේකට ඕනේ පින්වතුනි අපි ගැන හොයන සතියක්. තමා පිළිබඳව තේරුම් ගන්න, තමන්ගේ ආධ්‍යාත්මය තේරුම් ගන්න පටන් ගන්න සතිමත් භාවය. මෙන්න මේ සතිය නොමැති වෙන නිසා තමයි අද ගොඩාක් මේ රටේ ලොකු අපරාධ ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙන්නේ. මිනිස්සු තමන්ගේ ආධ්‍යාත්මය තේරුම් ගන්න මහන්සි වෙන්නේ නැහැ. මොකද අපි දැන් මේ පුංචි කාලේ ඉඳලම නෙමෙයි මුළු අනන්ත සංසාරෙදම පුරුදු වෙලා තියෙන අපේ හිතේ ප්‍රශ්න හොයාගන්න නෙමෙයි. අපිට මේන්නේ කාගේ ප්‍රශ්නද? ඕක තමයි අපේ පරණ මුදුන් මිත්තු කිව්වේ. අනුන්ගේ ඇහි තියෙන ඇල්පිනිති හොයන්න යන්නේ නැතුව තමන්ගේ ඇහිලා තියෙන මොකක් ගලව ගන්න කිව්වද? පරාල ඇනේ ගලව ගන්න කියලා කිව්වා. දැන් වැඩේ සතිය නැතිකම නිසා, අපි ගැන හොයන්නේ නැතිකම නිසා, අපිව තේරුම් ගන්න මහන්සි වෙන්නේ නැති නිසා අපිට අපේ ඇතුලේ මෙහෙම අවුලක් වෙනවා කියන එක ප්‍රකට නැහැ. තේරෙන්නේ නැහැ. ඒ අවුලත් එක්කමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේකේ තියෙන භයානක தත්ත්වය මොකක්ද කියන එක මම පෙන්නලා දෙන්නම්. අපි මේ අතීතයේ කරේ තියාගෙන පැසව අනාගතය ගැන බලාපොරොත්තු හද මේ මානසිකත්වය බර කරගන්න එකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක අපි අද සාකච්ඡා කරමු. ඒක තේරුම් ගන්න අපේ හිතත් එක්ක. දැන් එක වෙලාවක බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා එක ශ්‍රාවකයෙක් අහනවා, වරුණෙක් අහනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා හරිම ප්‍රසන්නයි, ප්‍රියමනාපයි. දැක්කම කතා කරන්න ආසයි, ප්‍රසන්නයි, ප්‍රියමනාපයි. ඔය විදිහට ප්‍රසන්නව ඉන්නේ කොහොමද කියලා අහනවා. එතකොට කියනවා මාගේ ශ්‍රාවකයෝ අතීතයේ වෙච්ච දේවල් ගැන දුක් වෙන්න යන්නෙත් නැහැ. අනාගතයේ වෙන්න දේවල් ගැන හිතන්න යන්නේ නැහැ. මාගේ ශ්‍රාවකයෝ ඒක කියන්නේ පච්චුප්පන්නේ ධම්මේ චයාපේති කියලා. කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින මේ මොහොතත් එක්ක මේ අවස්ථාවත් එක්ක ජීවත් වෙනවා කියන එක. කෙනෙක්ගේ අර්ථය කොහොම ගැඹුරුයි. ඒ ගැඹුරට යන්න කලින් මම අර දැනට මම පිටින් කියනවා වර්තමාන මොහොත ජීවත් වෙනවා වගේ අර්ථයක් ගන්න වෙන්න කමක් නැහැ. හැබැයි දැන් මෙතන මුදල තෝරගන්න කියන්නේ මේ මොහොතේ ජීවත් වෙනවා කියන අර්ථය. ඒ මොහොත තේරුම් අරගනිමින් අවබෝධ කරගනිමින් ජීවත් වෙනවා කියන අර්ථය බුදුහාමුදුරුවෝ එතන පෙන්නනවා. ඒ කියන්නේ අතීතය ගැන දුක් වෙන්න යන්නේත් නැහැ, නිරූපම අනාගතය ගැන හිතන්න යන්නේත් නැහැ. හැබැයි අපේ ජීවිතේ හාමුදුරුවනේ ඕකට කර කොහොමද ජීවත් වෙන්නේ? දැන් ඕකේ මිනිස්සු මයින් අහන ප්‍රශ්න තමයි. ඔය හාමුදුරුවෝ මාර කතාවක් කියන්නේ. ඒ කියන්නේ හිතගෙන හිතන්න එපා කියලාද කියන්නේ? හෙට ප්ලෑන් කරන්න එපා කියලාද මේ කියන්නේ කියලා මගෙන් අහනවා. මම ඉතින් මතු පිටින් ඒ කියන්නේ කාරණාව තේරෙන්න කියනවා. ප්ලෑන් එකක් තියාගන්න. මානසිකත්වයේ ඒකට හිර කරගන්න එපා. ආවතාව ආවෙ නැත්තම් ඉච්චරයි. ඒ කියන්නේ උන්නත් 10 මලත් 10. දැන් මොහොම ඉන්න පුළුවන්. මම ඔක කියලා ගියපු ගමන් ඕගොල්ලෝ කියනවා. කොහොමද අප්පා ඉන්නේ? අනාගතය ගැන බලාපොරොත්තු වෙනද කොහොමද ජීවත්? දැන් ඒක දැන් හොඳට තෝරගන්න. අපි එදිනදා ජීවිතේ ජීවත් වෙන ක්‍රමයට ජීවත් වෙන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ කියලා දෙන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාව තියෙන ඊට ඔබෙන් යමක් කල්පනා කරලා තේරුම් අරගන්න, අවබෝධ කරගන්න. එතකොට අපි ඒක තේරුම් ගන්න අපි එදිනදා ජීවිතය තුලම තමයි. මොකද තරහ එන්නේ කාටද? අපේ හිතටනේ, තමන්ගේ හිතටනේ. වෛරය එන්නේ කොහෙටද? ආදරය, කරුණාව, දයාව ඔය කියන හැඟීම් සියල්ල පහළ වෙන්නේ කොහෙටද? දැන් ඔය ඔක්කොම තියෙන්නේ කොහෙද? හිත පැත්තේනේ. කොහොමද දැන් හිත තියෙන කට්ටිය දොස්සු? මේ පැත්තේ කට්ටිය නෑ වගේ. ඒක ඉන්නවා ඇවිල්ලා ඉන්නවා. සමහර කට්ටිය බලනවා හොරේ මට අනිත් අය උස්සනවා දන්නේ නෑ. ඔන්න ඊළඟ අවුල. මේ දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ මාත් එක්ක සාකච්ඡා කරන අනිත් අය මොනවා කිව්වද නැත්නම් ඔයගොල්ලෝ ඒක අදාළ නෑ. ඒක ලැජ්ජයි නා. අනිත් අය මොනවා හිතයිද නැහැ අපේ ඉස්සුව. ඒව හිතන්නේ නැහැ බාදන්නේ. හොඳට මතක තියාගන්න.
ලැජ්ජා බය තියෙන්නේ පව් කරන්න නිසා ධර්ම සාකච්ඡා කරන්න, යථාර්ථයක් අවබෝධ කරගන්න, ජීවිත අවබෝධයක් මත කරගන්න යනකොට ලැජ්ජා වෙන්න එපා. පැහැදිලිද කියන්නේ? දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ කාලේ එහෙම ඉන්නකොට ඔයගොල්ලෝ මේ අත්දැකීම වෙලා ඇති. පන්ති වල එහෙම ඉන්නකොට සමහර ලාවට අපිට හිතෙනවා නේද ඉස්කෝලේ තරුණ වයසේදී ඔහොම ඉන්නකොට හිතෙනවා නේද අනිත් අය මං ගැන මොනවද හිතයිද දන්නේ කියලා. හිතනවද නැද්ද? ආයේ හිතුණාට මොනවක් නැහැ. හැබැයි මොකද මතක තියාගන්න හිත තේරුම් ගන්න යනකොට තමන්ව තේරුම් ගන්න යනකොට අනිත් අය හිතන ඒවා වලින් ගන්න යන්න එපා. මොකද අනිත් අය හිතන එක නෙමෙයි මට හිතන එක. මම මගේ හිත අයවා ගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ බනහන්න ඕනේ අනිත් අයව හදාගන්න නැත්නම් තමන්ගේ හිත තේරුම් ගන්න. දවසක් ආමුතුරු කෙනෙක් මනක් කියලෙනවා. බන කියලා ආවේ අනුන් ගැන හොයන්න එපා තමන්ගේ හිත තේරුම් ගන්න මහන්සි වෙන්න ඉතින් ඌ බනක් කියලා ආවා. කියලා එනවා අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා අපේ ආමුතුරු කියපු බන ටික මට හොඳට තේරුණා. වහන්සේ කිව්වේ අනුන් ගැන හොයන්න එපා තමන්ගේ හිත හොයාගන්න කියලා. මම බණ ටික අහන ගමනුත් කල්පනා කළේ වෙනදට මාත් එක්ක බණ අහන්න උපාසක අම්ම කෙනෙක් එනවා. අද උන්ද ආවේ නැහැ. උන්දගේ වැඩේම අනුන්ගේ කුණු හොයන එක. අපරාධේ උන්දට නම් ඔය බණ ටික හරියටම හරි කියලා කිව්වා. කිව්වා ආම්දුරෝ ඔය අම්ම බණ අහලා නැහැ කිව්වා. ඒ කිව්වේ දැන් කිව්වේ මොකද්ද? තමන් ගැන හොයාගන්න කියලා. හැබැයි හිතුනේ මොකද්ද? අනුන්ගේ ප්‍රශ්නයක්. ඒකට කිව්වා ජාමෙට වැඩිය මොකක් ලොකුයි? කොහොමනේ පුරුද්ද තියෙන කට්ටිය අතුස්සම බලන්න. දැන් ඕක තමයි අපි ගාව තියෙන පුරුද්ද. දැන් ඔය පුරුද්ද අපි තේරුම් ගන්න. අද්දේනේ ඇත්ත නේද? බුදුහාමුදුරුවෝ වණ කියලා තියෙන්නේ මගේ හිත අවබෝධ කරගෙන ඒ ගමන යන්න මිස අපි අනුන්ගේ දක්වා යන්නේ නෙමෙයි. හැබැයි හිත කැමති. ඇතුළ කැමති. කාගේ හොයන්නද? Facebook තියෙන කට්ටිය අතෝසුම් බලන්න. Facebook නොයා ඉන්න එපා. Facebook යාගන්න එක. ජාතකවාදී රටක් නේ. ඕකේ දැන් මොනවද හොයන්නේ රැයගෙන? චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ ශුන්‍යතාවද සාන්ත ධර්මයේ සත්‍ය අවබෝධ ඕවා හොයන්නේ. ඇහි කොට යනකම් කාගේවද හොයන්නේ? ඔබන් අධ්‍යක්ෂක තියෙන කට්ටිය. Facebook තියෙන කට්ටිය ඉතරෙන් දැන් ඒකට උත්තර දෙන්නේ නාට්‍ය බලන කට්ටිය. දැන් මේ බණහන්න ආවිල්ලා මාතෘකාව කියලා බලවත් හොඳයි. ඊයේ අන්මස්ට මොකක් වුණාද දන්නේ නැහැ. අදට ටිකිනුට ගිහිල්ලා බලන්න ඕනේ. අර ආමුදුරන්ට වෙච්ච එක අපිට වෙනවද නැද්ද? පැහැදිලිද දන්නේ මම කියන්නේ. දැන් මේ හරි ආසයි නේද මේ කුණු රහට. තේරෙනවද කාරණාව? දැන් ඕක තමයි හිතේ ස්වභාවය. හිත පුදුම කැමති අනුන්ගේ කුණු හාර හොයන. ඔය කතිය හොඳටම තියෙන්නේ කාටද? තිරිසන් ලෝකේ. කුණු හාරන ගතිය. කවුද? දැන් අනුන්ගේ කුණු රස හොයනවා කියන්නේ ඒ වෙලාවේ තියෙන්නේ මොන ගතියද? කවුඩු ගතිය. දැන් මනුස්ස වෙලා හිටියට ඒ වෙලාවේ මොකෙන්ද? ඕගන් එක තේරිච්ච ගතිය. හොඳට මතක තියාගන්න. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. දැන් අහගන්න. ඔය එක්තරා වෙලාවක එක්තරා කාන්තාවක වැරදි කාමසේව නිසා වැරදි වැඩපිළිවෙලක ගියා. දැන් ලෝකයේ ස්වභාවයෙන් තමයි මිනිස්සු දස අකුසලයට බරයි. වැරදි වැඩපිළිවෙලට බරයි. ඒ කියන්නේ පංචකාමයට දෙන කැමැත්ත නිසා. ඒතකොට ඒක බර වෙනකොට ඒ වෙලාවට පහළ වෙන්නේ මනුස්ස ගති නෙමෙයි පිටුනේ. ඒ වෙලාවට එන්නේ කියන්නේ පංචකාමයේ මානසිකත්වයේ බර වෙලා කුණු රස හොයාගෙන යනකොට මානසිකත්වයේ තුල නැగిලා ඉන්නේ තිරිසන් ගතිය. හරිද? ඒ කියන්නේ ලෝකයේ මේ සම්මුතික ශිෂ්ට සම්පන්න ලෝකයේ තුල උතුමන් විසින් අනුදැනවදාල ශිෂ්ටාචාරයේ තුල සම්මත කරගත් එකක් තියෙන තමයි අද අපි මේ සම්මත කරගෙන ඉන්න කාම වැඩ පිළිවෙල. අත් දෙකකට බැඳලා ඕරුවේ කියලා ගැට ගහලා ඔක්කොම කොල්ල කසාද බඳලා දැන් ඒක කාමේම තමයි. හැබැයි ඒක කාම මිච්ඡාචාරයේ නෙමෙයි. හරි. දැන් මේක මදි වෙලා පිරිමි හරි ගෑනු හරි කට්ටිය කාම මිච්ඡාචාරය හොයාගෙන යනවා. දැන් ගතිය මොකද්ද? දැන් මනුස්ස වෙලා හිටියට මානසිකත්වයේ මනුස්ස වුණාට ඒ වෙලාවේ ගතිය මනුස්සද? නෑ තිරිසන්. කාන්තාව ටික වැරදි කාම සේවනයේ ගියා. යනකොට ඒ වෙලාව ඒ අවස්ථාව දැකපු ඒ කාරණාව ආරංචි වෙච්ච ශ්‍රමණයන් වහන්සේලා කියනවා තිරිසන් ගිය මාගම. ඒ කියන්නේ මනස මත් කරගත්තද? සිරස්ව තියාගන්න හැකියාව තියෙද්දි, ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට ශිෂ්ට සම්පන්නව
මනුස්ස ගුණධර්ම දිනු කරගෙන යන්න හැකියාව තියෙද්දී මානසිකත්වයේ මක් කරගත්ත පංචකාමයට බර වෙලා පහත් කරගත්තා තිරිසන් කරගත්තා ගතිය දැන් මොකද්ද පහළ වුනේ දැන් නිකන් අපි දසකුසලේ කතා කරලා පැත්තකින් කියන්නේ දසකුසලේ අපි සාකච්ඡා කරමු එදිනදා ජීවිතය තුළ ජීවත් වෙනකොට අපිට දැන් මේ පේන ඇහෙන දැනෙන විඳින මේ වැඩ පිළිවෙලත් එක්ක අපි මේ ජීවත් වෙන වැඩ පිළිවෙලත් එක්ක අපි මේ මම මගේ කියලා රැකගන්න යන මේ යන වැඩපිළිවෙලත් එක්ක අපේ මානසිකත්වයේ නිරන්තරයෙන් සිරස් තැනකද තියෙන නැත්නම් තිරස් තැනකද තියෙන්නේ මම මේක ඔක්කොම පුංචි කතාවක් කියන්නේ දැන් ඔය ඔක්කොම හොඳට බනහලා බොහොම ගෞරවයෙන් බනහලා ඔක්කොම කරලා පාරේ ගහලා ඇවිදගෙන යනවා ඇවිදගෙන යනකොට දැන් ඔය ඉන්න සාමාන්‍ය මම මේ කාටවත් චෝදනා කරනකොට ඉන්නවා නිකන් නොසන්ඩාලයි කියලා ළමයි හිතන්නකෝ වගේ බයිසිකල් එකේ යනකොට මල්ලිලා දෙන්නේ පුතාලා දෙන්නේ කනගාවම අම්මා කෙනෙක්ට ගියාගෙන යනවා ළමිස්සි බනහන්න ගියාද දැන් මක්කේ සෝබත් වේවා නිරුක්ේවා නිරෝගීවා කියලා හිතේද නැත්නම් මේ කාලා කන්නේ වැඩි හිටියක් කර කරන්න දන්නේ නැති කියලා හිතට මොකක් එයිද දැන් ඒ වගේ ඉන වෙලාවට හිත සිරස් මානසිකත්වයේද නැත්නම් තිරස් මානසිකත්වයේද දන්නේම නැතුව මානසිකත්වයේ මොකද වෙන්නේ? සැහැල් වෙනවද බර වෙනවද? බර වෙනවා. මේ අත්දැකීම ඔයගොල්ලන්ගේ ජීවිතේ තියෙනවද නැද්ද? තියෙනවා. හොඳට තෝරගන්න. සියලු ධර්මතාවයන් සකස් වෙන්නේ මේ පැත්තේ. ඒ කියන්නේ සුගති ධර්මයක්, දුගති ධර්මයක් කියන සියලු ධර්ම සකස් වීම කොහෙද තියෙන්නේ? මෙන්න මේ පැත්තේ තියෙන්නේ. භවයක් පවන වෙච්ච ශරීර කූඩුව පැත්තේ. දැන් බුදු පියාණන් වහන්සේගේ දේශනාව පෙන්නන්නේ සතිය මුල් කරගෙන, සිහිය මුල් කරගෙන මේ දුගති ධර්මයේ සකස් වෙවි මානසිකත්වයේ ලෝභයට, ද්වේෂයට, මෝහයට බර වෙන වැඩපිළිවෙල අතහරින්න. ඒ කියන්නේ තිරිසන්, പ്രേත, අසුර, නිරේ ගති ටික අතහරින්න පුළුවන් වෙන්නේ සතිය දිනු වෙනකොට. කොහොමම ගොඩක් වෙලාවට දේශනාවලදී විග්‍රහ කරන මුචි කතාවක් තියෙනවා. එක මහත්තයෙක් කියලා දවසක් අහනවා ආම්දුර කෙනෙක්ගෙන් කොහෙද අපාය තියෙන්නේ? බුද්ධ ධර්මයේ උගන්වන අපායක් කොහෙද තියෙන්නේ කියලා. දැන් හොඳට මතක තියාගන්න සත්‍යය කරගන්න කර්මානුරූපී වැඩ පිළිවෙලට අනුව විපාක අපායක් තියෙනවා. ඒක තමයි අපි එකක් වෙනවා තිරිසන් අපාය. හැබැයි പ്രേත අපාය පේනවද? නිරය අසුරේ පේනවද ඒවා? ඒවා ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන එකක් තියෙනවා. තිරිසන් අපාය. දැන් මොකක් ඉන්නවද මේ බල්ලෝ එහෙම. දැකලා තියෙනවද දැන්? බල්ලෙක් වෙන්නේ කොහොමද? දන්නවද? වඳුර දැකලා තියෙන කට්ටිය. දැකලා තියෙනවනේ. ඇහැට දැකලා තියෙනවනේ. හැබැයි එතෙන්ට ගියේ කොහොමද කියලා අහුවා. ඒක තියෙනවා සූත්‍රයක්. අනුත්තරණය කුක්කුරෝදී සූත්‍රය. ඒක තියෙනවා මානේන මක්කටෝ. මානය මත් වෙනකොට මානය වැඩි වෙනකොට ඒ ගතිය මක්කටෝ කියන්නේ වඳුරු ගතිය. අතිමානේන කුක්කුරෝ. මානෙන් අතිමානයට යනකොට ඒ ගතිය මොන ගතියද? බලු ගතිය. මානේන මක්කටෝ අතිමානේන කුක්කුරෝ. දැන් ඔබට මානේ නැති කවුරුද ඉන්නවනම් අත උස්සන්න බලන්න. දැන් මේ වෙලාවේ නෑ. දැන් ගෙදර යනවා. ගෙදර යනකොට අල්ලපු ගෙදර මිනිස්සයා මායින් කනුව හොල්ල ඉන්නවා. මේක ඔබට අයිති නෑ යකෝ. මේ මායින් කනුව කව මෙහෙට වෙන්න ඕනේ. දැන් මක් වෙන්නේ. දැන් අහගන්න. ඕගොල්ලෝ පාරේ ඩ්‍රයිව් කරගෙන එහෙම යනකොට ඕගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. ඩ්‍රයිව් කරගෙන එහෙම යනකොට සමහර බල්ලෝ ඉන්නවා පාරෙන් අයින් වෙන්නේ නැහැ. සමහර පළාත්වල බල්ලෝ ඉන්නවා උන් පාරෙන් අයින් වෙන්නේ නැහැ. උන් හිතාගෙන ඉන්නේ කාර්ය ප්‍රදේශය කියලා. කාර්ය ප්‍රදේශය කියලා. අපිට තියෙන තරහට උන්ගේ ඇඟට දැන් මක්කෑ වෙලා තියෙන්නේ. ඔන්න බලන්න අපි යන බුදුහාමුදුරේ කාලේ තෝදීය කියලා බ්‍රහ්මණේ කිව්වා. මෙයා මැරිලා ගිහිල්ලා මුනේ බල්ලෙක් වෙලා. වෙන්නේ මොකද්ද? ඉන්නකම් පුදුම ලෝභකමකින් හිටියේ. ලෝභකමේ ඉහළම. දැන් මම මේ කතාව ගෙනකොට මේ පැත්තේ ඉන්න තෝදීයලා ගැන ඕගොල්ලෝ හිතන්නේ නැහැ පාරේ. දැන් මම මේක ගෙනකොට තමයි ඕගොල්ලන්ට කතා කරන හදේනේ ඕනේ නේ අපේ පැත්තේ තියෙනවා තෝදීය බවන වගේ කෙනෙක්. මුන්දත් මැරිලා ගිහිල්ලා බල්ලෙක් වෙයි ඉඳන්නේ ඒක හිතන්නේ නැහැ පා. ඕගොල්ලෝ මේ කතාව අහගෙන කාවද හොයාගන්න ඕනේ. අපිවයි තේරුම් ගන්න. අපි බණහනේ කාව තේරුම් ගන්නද? අපිව තේරුම් ගන්න. ඒක අහන්න කැමති නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. තව එකක් තියෙනවා. දැන් දේශනාවට මාව වඩම්ම ගත්තා නම් මේක තමයි මම කියන්නේ.
වවුලගේ ගෙදර ගියොත් මක් කරන්න වෙනවද? අන්නේ වගේ තමයි දෙන්නේ. මම ඉතින් ටිකක් අර කියනවා ඒ කතාව. හේතුව තමයි කිව්වම තමයි පොඩක් හරි හොයනවා නම් හොයන්නේ. නැත්තම් අපිට මතක නෑ පින්වතුනි අපේ හිත ගැන හොයාගන්න ඕනේ කියලා. අපි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ ඊළඟට ගෙදර ගිහිල්ලා තියෙන වැඩ ටික කරන්න ඕනේ. ඒක බලන්න ඕනේ. හෙට රාත්‍රියේ අත්තාව දෙනවා, අරව දෙනවා, මේක දෙනවා. අපිට මතක නෑ අපි මැරෙනවා කියලා. මම කියන්නේ ඒවත් දැල්ලේ. අපිට ඕවා මතක් වෙන්නේ අපි දැන් බණහන්නේ සමාජලාවට ආම්දුරුවෝ හිතයි දන්නේ නෑ බලන්න කියලා ඔන්න යන්න ඕනේ. කොහොම එනවනම් බණහන්න වැඩක් තියෙනවා. පැහැදිලි කියන එක. එතකොට දැන් මේක සම්ප්‍රදායට විතරක් කරන වැඩක් වෙලා හරියන්නේ නෑ. සම්ප්‍රදායයටත් එහා ගිහිල්ලා අපි අපේ ජීවිතය තේරුම් ගන්න. අපි අපේ හිත තේරුම් ගන්න. අපි අපිව තේරුම් ගන්න උපකාර කරගන්න ඕනේ ධර්ම දේශනාව. ඒකටයි අපි මහන්සි වෙන්නේ. ඒකටයි බණ කියන්නේ. ඒකටයි ධර්මයේ පෙන්නන්නේ. පැහැදිලිද? එතකොට ඒකට මේ ස්වාමීන් වහන්සේලා පෙන්නන ධර්ම කාරණා. ඒ ස්වාමීන් වහන්සේලාට තේරලා තියෙන විදිහට ඒ උන්වහන්සේලා දේශනා කරනවා. ඒතකොට ඔබට එකෙන් ගන්න දෙයක් තියෙනවා නම් අරගන්නවා නැත්නම් අන්න එහෙම යන්නේ. දැන් ඒක දැන් මෙතන ඇවිල්ලා වාඩි වෙනකොට මම කියන්නේ ඔය වගේ කතා තමයි. මගේ දේශනා විලාසය ස්වභාවය. ඒක මට කරන්න දෙයක් නැහැ. මම කියනවා. කියන්නේ හේතුව මේ කති ස්වභාවය තේරුම් කරලා දෙන්න. මනස තේරුම් කරලා දෙන්න. ඒ කියන ධර්මතාව ටික තේරුම් කරගන්න. දැන් තෝදේය බමුණ එනකම් හිටිය පුදුමාකාර ලෝභයකින් සහ දේශයකින්. හැමතිස්සෙම තමන්ගේ වස්තුව ගැන පුදුමාකාර කෑදරකමකින් හිටියේ. මැරිලා ගිහින් ඉදුනේ බල්ලෙක් වෙලා. දවසක් තථාගතයන් වහන්සේ උණගෙන තෝදේය බ්‍රාහ්මණයාගේ පුතා ගියා. ගියපු වෙලාව ඇහුවා බමුණ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ තාත්තගේ ඉතුරු වස්තුව තියෙන්නේ කොහෙද කියලා කිව්වද කියලා. ඒක කිව්වා ඒකනම් කිව්වේ නෑ. ඔය ඉතුරු කරලා තියෙන වස්තුව විතරයි. ඊට පස්සේ කියනවා බුදු පියාණන් වහන්සේ වුණ ඔය ගෙදර ඉන්නව නේද දැන් අලුත් බලු කුක්කේ. තාත්තගේ මරණයෙන් පස්සේ ටික දවසක් යනකොට බලු කුක්කේ ගෙදරට ආවනේ. එහෙම බුදුහාමුදුරුවෝ. ඌටි අපේ හැමෝමත් එක අපේ ගෙදරදී මේ අපිට හැමෝටම හරි පක්ෂපාතීව අපිට එක්ක ඉන්නවා. ඕම්මේ ඉන්න බලු කුක්කට හොඳට කන්න බොන්න එහෙම දීලා ඔළුව පොඩ්ඩක් අත ගාලා කියන්නේ මෙන්න මෙහෙම තාත්තේ වස්තුව කොහෙද තියෙන්නේ කියලා අහලා බලන්න කියලා. දැන් මොකෝම කියපු ගමන් අර බ්‍රහ්මණයාට මක් වෙයි. දැන් ඔබට කවුරුහරි කියනවා ඔබගේ මිය පරලෝකීය ඥාතියෙක් පල්ලෙක් වෙලා ඉන්නේ කියලා. දැන් මේ කියුවේ කාට කට්ටේ බලන්න හිතෙනවද නැද්ද? ආවම උත්තර දෙන්න. දැන් ඔය නිසා තමයි බුදුහාමුදුරුවෝ ශාක්‍ය කුලෙන් ආවේ. පල්ලෙහා කුලයෙන් ඇවිල්ලා එහෙම ඔබ කිව්වනම් තේරුම් ගන්න කියන්නේ. මොකද මේ මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙන්න සාමාන්‍ය පල්ලෙහා කුලයෙන් ඇවිල්ලා මේක කිව්වට මිනිස්සු අහන්නේ නෑ. අපි රජ කුලෙන් ආවේ. කෙලින් රජ කුලෙන් ඇවිල්ලා කතාව කිව්වේ. ඒකෙන් හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ කොහෙවත්. මගේ කුලය ශාක්‍ය කුලය එහෙම එකක් කිව්වේ නෑ. කිව්වේ මොකද්ද බුදු වුණාට පස්සේ? සුද්ධෝදන රජුට මොකද්ද කිව්වේ? ඔබගේ කුලය ශාක්‍ය කුලය වේ හැකි. හැබැයි මගේ කුලය බුද්ධ වගේ වංශයේ බුද්ධ වංශය නිසා ශාක්‍ය වංශයේ ඒ කියන්නේ කුලමානිය පොඩ්ඩක්වත් තියෙනවද? නෑ. දැන් අර බමුණ ඉවසුවේ මොකක් නිසාද? එක පැත්තකින් මේ සුද්ධෝදන රජුගේ පුතා අනිත් පැත්තෙන් අපි ගරු කරන බුදුහාමුදුරුවෝ. දැන් මොකේ වුනේ? දැන් ඇත්තටම තාත්තගේ වස්තුව දින දෙන බලන්න ඕනේ. ඒ හැඟීමට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියපු නිසා ගිහින් ඉවරලා බලන්න හොඳට කන්න බොන්න දීලා ඔළුව අත ගහලා ඉරුවා තාත්තේ වස්තුව කොහෙද තියෙන්නේ කියලා අහුවම නකුට ගහගෙන කකුල් දෙක අස්සේ දුවගෙන ගියා. අර හාමුදුරුවෝ දෙන්නට ගිහිල්ලා එතන පවුරු දැන් එතන පවුරු ගන්නකොට තෝරිය ගොම්මගේ පුතා ගිහිල්ලා එතන මේව කරලා හාරලා ගත්ත මොකද්ද? හංගපු වස්තුව. දැන් මට කියන්නේ ලෝභයේ මත් වෙලා ඉඩකඩක් ධනමාන ලෝභයේ මත් වෙලා රත් වෙලා ඉඳලා කොහෙද ගිහින් තියෙන්නේ? දැන් තිරිසන් ලෝකෙට ගියේ ගතිය සුගති කරගත්ත නිසාද දුගති කරගත්ත නිසාද? ජීවත් වෙලා ඉන්නකම් මානසිකත්වය පහත් කරගත්ත වැඩ පිළිවෙල තුල ඇදිලා ගියේ කොහෙටද? විපාකයෙන් ඇදිලා ගියේ කොහෙටද දැන්? ඒකයි පිළිතුර මේ සංසාරයේ කියන එක අපිට ඕනේ විදිහට සසර යන්නේ නැහැ. සසර යන්නේ කර්මයට ඕනේ විදිහට. හැබැයි අපි හිතාගෙන ඉන්නේ මරණකොට මට හොඳ සිතුවිලි පහළ වෙලා ඇත්ත කතාව වේද? ඒක අපල මතක තියාගන්න. අපි සතිය දිනු කරන්නේ නැති නිසා, අපි අපිව තේරුම් ගන්න නැති නිසා, අපි බොහෝ දෙනෙකුගේ ජීවිතවල අවසාන කාලේ අපි මැරෙන්නේ 100ෙන් 80ෙන්ද? ඒ 80ෙන් මැරෙන වලට මතක් වෙන්නේ නැහැ පිටුදුරි කරපු පින්කම්.
මම පුංචි උදාහරණයක් කියන්නම්. මාසෙට දවස් 30ක් තියෙනවා. දවස් 30 පිනක් කරගන්න යන්තම් හරි හිතක් දෙන්නේ. දවස් 30ෙමද නැත්නම් මාසෙට එක දවසයිද? ඔය කොයි දවසට පන්සලට ආවොත් තමයි යන්තම් හරි නැත්නම් ගෙදර දොරේ ඉඳලා පින්කමක් කරගන්න හරි මොකක් හරි දෙයක්. පින කියන්නේ හිතේ සතුට. සතුටින් අත්හැරීම, දීම කියන කාරණාවත් එකයි පින් මානසිකත්වයේ වැඩෙන්නේ. අලෝභ, අදෝස, අමෝහ කියන ගුණය. චිත්තං ගුණාදීති පුණ්‍යං හදයන් ගුණාදීති පුණ්‍යං. දැන් හොඳට බලන්න. අපේ හිත සතුට වෙන්නේ දීලද නැත්නම් ගොඩ ගහන්නද? දැන් අපි සතුට හොයන්නේ මොන අර්ථයෙන්ද? දැන් ඊළඟට මට කියන කතාව තමයි ආමුදුරණමෝ ඇවිල්ලා වාඩිලා ඉඳගෙන දීලා ඵලයක් කියලා අපි වැදෙන්නේ. අපිනේ දන්නේ හම්බ කරන එකේ තියෙන අමාරුව. මම දන්නවා හම්බ කරන එක හරි අමාරුයි කියලා. ජීවත් වෙන්න හම්බ කරන්න වෙනවා. ඒක මධ්‍යම දහම් විදිහට කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න. ඔය හම්බ කරන එකත් එක්ක මානසික වශයෙන් ඕනෑවට වැඩිය හිර වුණොත් මානසිකත්වයේ බර, ලෝභය, දෝෂය, මෝහය මුල් කරගෙන බර වැඩි වුණොත් ගතිය මොකද්ද? මනුස්සද බලුද? කොහෙද ඇදෙන්නේ? ගතිය කොයි පැත්තටද ඇදෙන්නේ දැන්? මම කියන කතාව තේරෙනවද ඔයගොල්ලන්ට? එතකොට මේක ලේසි නෑ පින්වතුනි. මේක තේරුම් ගැනීමම ඉතාම අමාරු කාරණාවක්. මොකද හිත කැමති නෑ මේ කතාව අහන්න. හිතට ඕනේ රස කරගන්න කතාව අහන්න මිසක් අස් කරන කතාව අහන්න නෙමෙයි. දැන් මම කියන්නේ නෑ ඒවල අතාරින්න කියලා. බය වෙන්න එපා. මොකද ඒක ඕගොල්ලන්ගේ වැඩ. මම කියන්නේ නෑ දරුවා අතාරින්න කියලා. මම කියන්නේ කිසිම දෙයක් අතාරින්න කියලා. අතාරින්නේ කොහොම අල්ලගන්න එක කාගේ වැඩක්ද? ඒක තමන්ගේ වැඩ. මට පෙන්වන්න පුළුවන් මෙන්න මේ gati ටික මෙහෙම හැදෙනකොට මෙන්න gatiය සකස් වෙන විදිහ. මෙන්න මේකෙන් ලැබෙන ඵලය කැමති නම් මුක්ති විඳින්න. හැදෙන්නේ එච්චරයි මම මේක කරලා යන්නේ. තම තමන්ගේ පැත්තෙන් කතාව තෝරගන්න එක කාගේ වැඩද? තමන්ගේ වැඩ. ඒ කියන්නේ තමන්ව තේරුම් ගන්න එක. ඒක තමන්ගේ වැඩ. ඒක බාහිරින් කරන එකක් නෙමෙයි. ඒක තමා තුලින් අවබෝධ කරගන්න එක. මේ කතාවට අදාළව ගතිය විතරයි මට පෙන්වන්න පුළුවන්. මෙහෙම අවුලක් වෙනවා අපි තේරුම් ගන්න ඕනේ කියන එක. අපි ඒක තේරුම් ගන්න සතිමත් වෙන්න ඕනේ කියන එක. ඒ උදෙසා මහන්සි වෙන්න ඕනේ කියන එක. පැහැදිලිද? දැන් මේ ගතිය තේරුම් ගන්නකොට මේ අවුල තේරුම් ගන්නකොට තමයි ඇත්තටම අපි ගාව තියෙන ප්‍රශ්නේ අපිට තේරෙන්න ගන්නේ. එතනම අපිට අපි ගාව ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙන්නේ. මේ තේරෙන්න මුචි උදාහරණයක් කියන්නේ. කොහොමද ජීවිතේ එකපාරක් හරි මෙන්න මෙහෙම කියලා දෙන කට්ටිය මේ ඔය කවුරුත් මට මං ගැන කියලා දෙන්න ඕනේ නෑ. මං හොඳට මං ගැන දන්නවා. කොහොමද ඒක කියලා දෙන කට්ටිය බැලුවොත් උත්තර හැමෝම කියලා කියනවා. right මං අහන මුචි ප්‍රශ්නේ. අත උස්සලා කියපු බලන්න ඔය දැන් ඉන්නේ මනුස්සත්වයකනේ. පසරේ මොකක් හරි පුණ්‍ය හේතුවක් නිසා අපිට ලැබිලා තියෙනවා උතුම් මනුස්සත්වය. ඔය මනුස්සත්වයට එන්න කලින් හිටපු තැන මතක කට්ටිය අත උස්සලා බලන්න. ඒක මතක නැති කට්ටිය අත උස්සලා බලන්න. මලාට පස්සේ යන තැන දන්න කට්ටිය අත උස්සලා බලන්න. ඒක දන්නේ නැති කට්ටිය අත උස්සලා බලන්න. දැන් බලමු. ආපු දැනක් දන්නෙත් නැහැ. යන දැනක් දන්නෙත් නැහැ. හැබැයි හිතන් ඉන්නේ කොහොමද? ඔය කවුරුත් මට මං ගැන කියලා දෙන්න ඕනේ නැහැ. මං හොඳට මං ගැන. ඇත්තටම මං ගැන දන්නවා. හැබැයි හිතන් ඉන්නේ කොහොමද? පැහැදිලි කරන්නේ කියන්නේ. අපේ හිත හිතන් ඉන්නේ. ඔය කවුරුත් මට මං ගැන කියලා දෙන්න ඕනේ නැහැ. මං හොඳට මං ගැන. හැබැයි චුට්ටක් අවංක වෙලා තමන් ආවේ කොහෙද යන්නේ කොහෙද මේ වෙන්නේ මොකක්ද කියන පොඩ්ඩක් විවේක බුද්ධියෙන් විමසලා බලුවොත් තේරෙනවා මම ගැන දන්න කෙනෙක්ියා නෑ. ඒ කියන්නේ අහන්න ජානාමි මම ගැන දන්න දෙයක් නෑ. භගවන්තං ජානාමි අන්න සද්ධාව ඇති වෙන්න ගන්නවා. අපි ගැන හරියටම කියපු කෙනා කවුද? බුදුහාමුදුරුවෝ. අන්න ගරු සද්ධාාවක් වෙනවා. දැන් මට අවශ්‍ය වුණොත් ඇත්තටම මම ගැන හොයන්න. ඒක හරියටම කියපු කෙනා බුදු පියාණන් වහන්සේ ශාස්ත්‍රීය ගෞරවයෙන් අපි හොයන්න ගන්නවා උන්වහන්සේ කිව්වේ මොකක්ද කියලා. එතකන් ඒ අවශ්‍යතාවයවත් අපිට එන්නේ නැහැ. හැදෙන්න කියන්නේ. එතකන් අපි කරන්නේ අවුරුදු ගණන් කියන්නේ මම හොඳට මම ගැන දන්නවා. මම තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි මම ගැන දන්න කෙනෙක්ියක් නැහැ කියලා තේරිච්චෝ. තේරුනොත් අන්න අවංක හොයන්න පටන් ගන්නවා. ඇත්තටම කවුද කියලා. ඒකට අපිට උදව් කරනවා මොකද්ද? සිහිය. දැන් හිත තුලම තමයි සිහිය වඩන්න තියෙන්නේ. තමම තේරුම් ගන්න වැඩ පිළිවෙල.
දැන් සතිය විතරක් හරියන්නේ නැහැ මේකට. මේකට තව ඉන්ද්‍රිය කිහිපයක් තියෙනවා. ඒ තමයි සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. අපි ගාව තියෙන ඉන්ද්‍රිය ටික තමයි ඇස, කන, නාය, දිව, ශරීරය ඔය පහත් එක්ක ඉන්නවා ලොක්කේ. හවුද? මන, හිත. හිත මුල් කරගෙන මේ සියල්ල වැඩ කරන්නේ. දැන් මේ කියන්නේ මේ උපකරණ හැගෙන නෙමෙයි ඈ. උපකරණ හැ කෑල්ලක් විතරයි මේ. අර මම දෙන්න පුංචි කතාවක් කියන්නේ. ඕගොල්ලෝ අහලා තියෙනවා ඉතින් out of body experience. ඔය ડોක්ටර්ස්ලා ඔය කතාව දන්නවා සහ ඒ අත්දැකීම් වලට මුහුණ දෙච්ච කට්ටිය. ඔය සමහරු නිර්වින්දනය කරාම අපේ මේ කියන ඇස්ට්‍රල් බොඩි එක ගැලවෙනවා. ගැලවිලා සිවිලේ මේ ඉඳගෙන එයා බලාගෙන ඉන්නවලු එයාගේ කයට ට්‍රීට් කරනවා, ඔපරේෂන් කරනවා, ඒවම දකින්නවා. දැන් ඒක උපකරණ හැෙන්න මේ දකින්නේ. නෑ. පැහැදිලිද මම කියන එකට උපකරණ හැට එහා ගිහම තව ඇහි ක්‍රියාකාරීත්වයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක විතර ගැඹුරු විෂයක්. ඒක තේරුම් ගන්න පුළුවන් නම් දැන් මේ උපකරණ හැක් ගැන දැන් අද භෞතික විද්‍යාව ඉදලා හැමතැනම උගන්වන්නේ මේ උපකරණ හැක් ගැන. ජීව විද්‍යාව එක උගන්වන්නේ ඕවා. හැබැයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ එකක් නෙමෙයි. මේ උපකරණ ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඒක එහා ගිහම එකක් තියෙනවා ඕගොල්ලෝ. පෙනෙන ක්‍රියාවලියක් තියෙනවා. චිත්තජ කය, කර්මජ කය, උතුජ කය කියලා කයවල තුනකින් සකස් වෙච්ච අර කියන්නේ මනෝ කය කියලා. අර කියන්නේ විඤ්ඤාණ ධාතුව කියලා ඔයගොල්ලෝ කතාවට කියන්නේ. දැන් එයාට පේනවා. එයාට පේන්නේ මේ උපකරණෙන්ද? ඒක සියුම් කය, කිරණ කය. දැන් එහෙම කයක් අපිත් එක්ක ඉන්න. ඒකට මේ කරජ කය ඇසුරු කරගෙන තව කයක් ක්‍රියාත්මක වෙන ඔය සමස්ත කායික එකතුව තමයි දැන් ඔය වාඩි වෙලා ඉන්නේ. තාප්ප බැරල් ටික තිබ්බ වගේ කට්ටියම වාඩිලා ඉන්නේ. දැන් ඇත්තටම ඔයගොල්ලෝ අහන්නේ මේ කතාව මේ කරජ කයටද නැත්නම් හිතටද? ඈ? ඔයගොල්ලෝ මේ කියන එක අහගන්නේ කයටද නැත්නම් හිතටද? පැහැදිලිද කියන්නේ? චිත්තජ කය ක්‍රියාත්මකයි. ඒක ඒ චිත්තජ කය බලගන්නේ තියෙන කර්මයක් එක්ක. කර්මානුරූපීව මේ වෙලාවේ අපේ ආශ ඉවර වුණොත් ඔය කය ඔහොම තියෙද්දිම කඩාගෙන වැටෙන්න බැරිද? එතකොට කර්මයත් එක්කයි ආරින්නේ එකයි කිව්වේ බුදුහාමුදුරුවෝ දසධම්ම සූත්‍රයේ මහන්නේ නිරන්තරයෙන් මෙනෙහි කරන්න. උඹලා කර්මය දායාද කරගෙන ඉන්නේ, කර්මය නෑයා කරගෙන ඉන්නේ, කර්මය බඳු කරගෙන ඉන්නේ. ඒක දකින්න කියලා කිව්වා. පැහැදිලිද? අන්න කර්මජකය, චිත්තජකය, කර්මජකය, උතුජකය. උතුජකය කියන්නේ අපේ මේ කායික ස්වභාවය අපි යන තලය අනුව වෙනස් වෙනවා. බ්‍රහ්ම තලයේ තියෙන ගති ස්වභාවයද දේව තලයේ තියෙන. දේව තලයේ තියෙන ගති ස්වභාවයද මනුෂ්‍ය තලයේ තියෙන. ඈ? මනුෂ්‍ය තලයේ තියෙන ස්වභාවයද තිරිසන් තලයේ තියෙන. මම ඔබ තේරෙන පුංචි කතාවක් කියලා දෙන්න හොඳට හරියට. මම කියන්නේ වෙන පැත්තකට යනවා කතාව. ඒතරින් ආයෙ එන්න. මම ගැඹුරු පැත්තකට යන්න කමන්නේ ඒකට කියලා ආයෙ එන්න. ඔබ මේ බල්ලෝ වගේ ගෙවල් වල ඉන්න කට්ටිය අතෝස්සන්නකො. පොඩි කතාවක් කියලා දෙන්න හදන්න. අයියෝ බල්ලෙක් නැත්නම් ඉන්නවනේ හරි බල්ලෝ ඉන්න කට්ටිය මතක් කරගෙන නැති කට්ටිය බල්ලෝ දැකලා තියෙනවනේ. ඔය බලු ගඳ කියන එක මොන තරම් ෂැම්පු දාලා හේතුවත් යවන්න පුළුවන්. ඈ? බලු හරි ගඳයි නේද? හොඳයි අපි බලමු. දැන් බුදුදහමට අනුව බලු අබ්බව කියලා කියන්නේ සුගති අබ්බවද දුගති අබ්බවද? දුගති අබ්බව කාමාවචර දුගති විපාකයක්. බලු අබ්බවක් කියලා කියන්නේ බල්ලෙක් වෙලා ඉපදිනවා කියන්නේ කාමාවචර දුගති විපාකයක්. දැන් බල්ලෙක් වෙලා ඉන්නවා. දැන් ඔය බල්ලා අපේ ගෙදර ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් අපි ඕක නාවනවා, පවුඩර් දානවා, ඔක්කොම කරනවා. හැබැයි උගේ ගඳ අරින්න පුළුවන්ද? දැන් ඌ උපදින්ම ගඳයිද නැද්ද? අපි මොනතරම් සෙන්ට් දැම්මත් ඒ බලු ගඳ අරින්න පුළුවන්ද? ඕගොල්ලෝ කතාවක් අහලා දෙනවද දන්නේ අපේ පැරණි මුතුන් මිත්තොත් ඔය කතාව කියනවා. සාමාන්‍යයෙන් කතාව කියන සම්බන්ධනේ සිංහල බෞද්ධ සමාජයේ ප්‍රසිද්ධ කතාවක්. දෙවිවරු වෙයි අපේ ළඟට එන්නේ නැත්තේ? ඈ? අපි ගඳයි. තේරුම්ගන්නේ කීයද? එතකොට දෙයියන්ට කාව ගඳයිද? අපිව ගඳයි. අපිට කාව ගඳයිද? එතකොට දෙවිවරුන්ට ගඳයි කාටද? බ්‍රහ්මයන්ට. දැන් එතකොට ඔන්න බලන්න. දැන් ඔබේ මුලින් ඉන්නේ බ්‍රහ්මයෝ. බ්‍රහ්ම, දේව, මනුස්ස,
තිරිසන්, പ്രേත, අසුර, නිරේ කියන මේ සමස්ත ගති ස්වභාවය අතික්‍රමණය කරපු නුවණ තමයි සත්‍ය අවබෝධය, ආර්ය ප්‍රඥාව. ඒ කියන්නේ සතර මඟ සතර බල අනුගමනය කරලා අවබෝධ කරලා සසරින් එතර වීම කියන්නේ. දැන් හැබැයි අපි අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ කවුරු ආවද? දෙවිවරු ආවා. බ්‍රහ්මයෝ රහතන් වහන්සේලා හම්බෙන්නේ. දැන් ගඳයිද? උන්වහන්සේලව ගඳයිද? ඇයි ගඳ නැත්තේ? අර අවබෝධය පූර්ණ වෙනකොට මේ සියලු කෙලෙස් ගඳෙන් නිදහස් වෙනවද නැද්ද? එතකොට හොඳට මතක තියාගන්න අපි මේ ඉන්න විපාක තලයට අනුකූලව අපේ ගඳ වෙනස් වෙනවා. පැහැදිලිද නැහැ? දැන් බල්ලොන්ම අපිට හැබැයි අපව කාට ගඳයිද? දෙයියන් කාට ගඳයිද? සත්‍ය අවබෝධ කරන කට්ටියට මේ පැවැත්මම ගඳයි. ඒ කියන්නේ බ්‍රහ්ම වුණත්, දේව වුණත්, මනුස්ස වුණත්, තිරිසන් වුණත් සංසාරේ ඉන්නකන් සසර වැඩ පිළිවෙලම ගඳයිද නැද්ද? පැහැදිලිද කියන කාරණාව? මම දන්නේ මේක තේරෙනවද කියලා. එතකොට මේ අර්ථයෙන් මම පෙන්වන්න හදන්නේ අපි යන විපාක තලයේ අනුව අපේ උතුජ කය වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට ඔය කියන උතුජ කය, කර්මජ කය, චිත්තජ කය කියන එකතුවත් එක්ක ඒක ඝනීභවණය වෙලා තියෙන අවස්ථාවනෝ දැන් කරජ කයක් අපිට දරුණු කරජ කයක් පිටවල දෙන මොන ලෝකෙදද මේ? ඉපදෙනකොට අපිට හම්බුණා. මොකද්ද? මේ තියෙන්නේ. කොහොමද මේක තියෙන කට්ටිය අදෝසෝ බලන්න. නැද්ද? ඒ කියන්නේ මලමිනිද මෙතන ඉන්නේ. තියෙනවා නේද? ඕක ලස්සන කවියකින් මම කියලා දෙන්නම්. ඔක අර පැරණි බුදුන් විතු කියපු කවියක්. මේ කයේ ස්වභාවයත් අපි තේරුම් අරන් ඉස්සරහට යන්න. කන්දේ ගෙදර දොර නවයක් තනාලා. බැන්දේ තද ඇන යතුරු දමාලා. බැන්දේ නවසීයක් වැල්ගෙන ගොතාලා. මන්දේ යන්නේ අද තනියම දමාලා. කන්දේ ගෙදර දොර නවයක් තනාලා. අපේ මේ කන්දේ ගෙදර කියන්නේ මෙන්න මේ කය, කරජ කය. මෙතන තියෙනවා පින්මුතුනි දොර 9ක්. ගණන් කරමු. හැමෝම මාත් එක්ක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මූණෙම බුල් කීයක් තියෙනවද? 7යි. ගෙදර ගිහින් බලාගන්න ඉස්සරහා භාගයේ පස්සට භාගයේ දෙපැත්ත දෙකක් තියෙනවා. 8යි උදේට නැගිට්ටහම ඕගලන් ඔය ස්ට්‍රෝබෙරි කරන කට්ටිය උස්සන්න. ඔය බුල් නමින් වැනිලා, චොක්ලට්, ෆලූඩා මොනවද එන්නේ? ඔය දැන් මුදල අක්කරට මේවකොල කරන වාඩිලා හිටියට උදේට නැගිට්ටහම ඔබ මූණ බලන්නත් අපසරණයි. මේවා කප පිරිලා මේ මොනවද මේක ඇතුලේ එළියට කරන්නේ? ඈ? අයියෝ මෙතන ඉන්න කට්ටියට නිකන් මට පේන්නේ මේ ඔක්කොම නිකන් උදේට නැගිට්ටහම ස්ටෝරි කරන කට්ටියත් මොනවද මේ? නැත්නම් ඒක එළියට එන්නේ මොනවද? මේ ගුල් නමේ. මොන බලන්න. කන්දේ ගෙදර දොර නමයක් තනාලා. බැන්දේ තද ඇන යතුරු දමාලා. තද ඇන යතුරු කියලා මෙතන කියන්නේ මොකද්ද? අස්ති පංජරේ. ඕගන්න තියෙන කට්ටිය. ඕක තියනවා කියලා මතක් වෙන්නේ කොහරි වැදුනහම. මොකක් එකක් තියනවා කියලා මතක් වෙන්නේ. බැන්දේ තද ඇන යතුරු දමාලා. ඊළඟට කියනවා බැන්දේ 900ක් වැල්ගෙන ගොතාලා. ඒ කියන්නේ මොකද්ද? නහර පද්ධතිය, ස්නායු පද්ධතිය, නහර පද්ධතිය තියෙනවද නැද්ද? ඊට පස්සේ කියනවා මන්දේ යන්නේ අද තනියම දමාලා. සම්මුතික මරණයටපත් වුණාට පස්සේ ඔබ දරකඩ විතරයි. ඊළඟ කවිය තමයි ලස්සන මේක තියෙන්නේ. කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ. කවුද මේ නයිදේ? හිත කොබන් තියෙන කට්ටිය. දිරණ ගෙවල් ඔබ මොකටද තරන්නේ? ඒ කිව්වේ මේ දරකඩ දිරණගේ හද යන එක කවුද? අපේ මේ හිතේ ක්‍රියා හිතේ වැඩ පිළිවෙලත් එක්ක මේ සසර ගමන තියෙන තණ්හාවනේ වඩුවත් එක්ක ගයක් කර ගයක් නොතනා ඉඳින්නේ ගෙන්ඩිය දාත ගෙයි ගිනි ගති බලන්නේ පැහැදිලි දෙන්න මේ කියන කාරණාව. දැන් එතකොට මේ නයිදේ ඉඳගෙන මොකද කරන්නේ? ගෙවල් හදලා ඉන්නවා. අපි ඉතින් తాවකාලිකව ණයට මේක අරගෙන මේක ටික කාලයක් ඉඳලා මේක මගේ ඉයාගෙන ඒක ඔක්කොම ඉගෙන නාවලා ඕලා වරන්දින ඔක්කොම කරලා ලිටි ගාලා කිව්ස් ගාලා ආලා ගාලා මේවත් ගාලා වයසට නඩු බ්‍රොයින් පිටුත් ගාලා බ්ලැක් හෙනක් ගාලා ඔය ටික ඔක්කොම ගාලා
මේ ණයට ගත්ත එක පුළුවන් තරම් මේන්ටේන් කරලා දැන් එහෙමයි. ගඳට ඉන්න එපා හරියද? මනක් අහන්න එහෙම වෙනකොට හොඳට නාලා ඉන්න. දවස් දෙක තුනක් නනා හිටියොත් දන්නවනේ ඕක කොච්චර? ඒක නිසා පිරිසිදු ඉන්න. දැන් බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් කියව ගන්නවා වික්ෂු සංඝයාට පිරිසිදු ඉන්න කියලා. මොකද අපිරිසිදු ඉන්නම අනිත්‍යයට කරදරයක් නේ. පැහැදිලි කියන්නේ. ඒ නිසා රැවුල් එහෙම අපල කොණ්ඩ කපලා නාලා පිරිසිදුවෙන් ඉන්න ඕනේ. ඒක දැන් අපිට මේ කියාවදරම තියෙනවා. වික්ෂුවක් නම් පිරිසිදුවෙන් ඉන්න ඕනේ. මොකද අනිත්‍යයට පදයක් නෙමෙයි. හැබැයි අපි හොඳටම දන්නවා මේ කය මොකද්ද? දවස් දෙකක් තුනක් මොනා හිටියොත් කොහොමද? දෙයියෙක් නෙමෙයි බල්ලෙක්වත් නගලන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? එතකොට ඒ තරම මේක ගඳයිද නැද්ද? දැන් ඔය ගඳ කය හැබැයි කණ්ණාඩි ඉස්සරහට ගෙනාම ලෝකයේ තියෙන ලස්සන රූපේ දැන් කාටද තියෙන්නේ? තේරුණාද නැහැ හිත දෙන පණිවිඩේ? අපි ඉන්නේ රූප මදේ මත් වෙලා මේ කයෙන් මත් වෙලා ඉන්නේ අපි. දැන් වයසට යනකොට සමහරව කියනවා නෑ නෑ ආමුනේ මම නම් රූප මදේ නෑ. දැන් මේ කය දිරලානේ. ඕක ඉතින් ඕමනේ ඕක දිරනවානේ කැඩෙනවානේ බිඳෙනවානේ. ඔහොම හිටපු ආච්චියම කෙනෙක් හිටියා බුදුහාමුදුරන්ගේ කාට කලින්. මම එක තව පොඩ්ඩක් කියන්නේ වයසට යනකොට කට්ටිය පොඩ්ඩක් කතා කරනවා දැන් මතක තියාගන්න. ගතිය වෙනස් වෙන්නේ නැහැ ගතිය එනවා. ඒ කෙලෙස් ගතිය තියෙනවා අපි ගන්න. ඒක දුරු කරන්නේ සත්‍ය අවබෝධයත් එක්ක. මේක තේරෙනවා කතාව කියන්නේ මේ කෙලෙස් හැංගිලා තියෙන කෙලෙස් මතුවෙන්නේ අරමුණු වෙනකොට කියන එක. බුදු පියාණන් වහන්සේගේ කාලයට පෙර බෝධිසත්වයන් වහන්සේව ඉන්නකොට අපේ දිසාපාමොක් කැදිරුවරයෙක් විදිහට අපේ බෝධිසත්වයන් වහන්සේ ඉන්නකොට උන්වහන්සේගේ මෑණියන්ව බලා ගන්න එක්තරා කුමාරයෙක්ව දානවා. ඒ කියන්නේ දිසාපාමොක් ආචාර්යවරයා වෙලා ඉන්නකොට ආචාර්යවරයෙක් වෙලා ඉන්නකොට ඒ අබ්බැවේ තමන්ගෙන් ඉගෙන ගන්න ආපු දරුවෙක්ට ඒ කාලේ තිබ්බනේ සම්ප්‍රදාය අද වගේ ක්ලාස් ෆීස් දීලා නෙමෙයි ඉගෙන ගත්තේ. මොකද ඒ කාලේ සම්ප්‍රදාය? ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා නම් මක් කරගන්න ඕනේද? ගුරු පඬුරු විදිහට බැල මෙහෙවරකම් කරන්න. දැන් මේ පුතාට හම්බෙච්ච බැල මෙහෙවරකම තමයි ආන්වර දිසාපාමොක් ආචාර්යවරයාගේ මෑණියන්ව බලාගන්නේ. හරිද? දැන් ඉතින් මොකද උනේ? මේ පුතා අර මෑණියන් දැන් වයසයි අවුරුදු 80ක් 90ක් විතර වයසක ආච්චි අම්මා කෙනෙක්. දැන් මේ ආච්චි අම්මව බලා ගන්න ගමන් හැමදාම හවසට දිනවා මේ ආච්චි අම්මගේ කකුල් වල තෙල් ගන්න. තෙල් ගන්න ගමන් මේ කොල්ල පොඩි වැඩක් කළා. මොකද කරනවද? තෙල් ගන්න ගමන් කිව්වා අනේ අම්මේ අම්මාගේ මේ හැම තරුණ කාලේ මොන තරම් ලස්සනට තියෙන්නේ නැද්ද? මොන තරම් සුන්දරට මේ හැම තියෙන්නේ ඇත්ත. ඔය කොණ්ඩේ මොන තරම් ලස්සනට තියෙන්නේ නැද්ද? මොන තරම් පිළිවෙලට තියෙන්නේ නැද්ද? ඔය ඇස් දෙක මොන තරම් පෙරපසන්නව තියෙන්නේ නැද්ද? කියලා අර පරණේව මතක් කෙරෙවුවා. දැන් ටික දවසක් යනකොට ආච්චි අම්මට මොකද වුනේ? දැන් හැමදාම කකුල් දෙකේ තෙල් ගාන ගමන් අරම කියනවා දැන් මොකද වුනේ? තරුණ කාලේට ගියා. ටික දවසක් ගිහිල්ලා අර ආච්චි අම්මට දැන් අර කොල්ලා නැතුව ඉන්න බැරි වුණා. දැන් හැමදාම බලාගෙන ඉන්න හවසට ඇවිල්ලා ටික දවසක් ගිහින් කියනවා දැන් ඇතුලේ කාමයේ ඇවිල්ලා අර දරුවා කෙරෙහි බැඳීමක් ඇවිල්ලා ටික දවසක් ගිහින් කියනවා පුතේ කියලා කිව්වෙත් නෑ මට ඔයාව කසාද බඳින්න ඕනේ. දැන් මොකද මේ කොල්ලට? තරු විසික් වුණා. ඇයි? දැන් මේ කකුල් දෙකේ තෙල් ගාන ගමන් අර අම්මව වර්ණනා කළේ කාගෙන් ප්‍රශංසා ගන්නද? මෙහෙම වර්ණනා කර මෙහෙ විදිහට කරනකොට මේ කොල්ලා හිතුවා දිසාපාමොක් ඇදුරෝරයට මං ගැන හොඳ කියායි. දැන් මොකෑ වුනේ? තේරුණාද නැහැ. අර කොල්ලට තරු විසික් වුණා. දැන් මොකද වුනේ? දැන් තේරුණා මේ හිතේ අවුල. දැන් මේ හැම කතාවක් ඇතුළේම අපි කතා කරන්නේ කාගේ අවුලද? හිතේ අවුලයි කතා කරගෙන යන්නේ. ඒක හොඳට තෝරගන්න මේ කතාව. දැන් මක්කේ වුනේ අර ආච්චි අම්මා අර විදිහේ යෝජනාවක් කළාම අර දරුවට තරු විසික් වුණා. මොකද වුනේ? කල්පනා කළා මේකට මොන හරි දහම් ගැටයක් දාලා බේරුම් නැත්නම් එහෙම මගේ අනාගත තරුණ කාලෙම දැන් ඉවරයි මේ නාකි දරකඩෙත් එක්ක තමයි මට ඉන්න. දැන් මොකද කළේ? දැන් මෙයා කල්පනා කළා ඕනම අම්මා කෙනෙක් තමන්ගේ දරුවට ඉතාම ආදරේ සෙනෙහවන්තයි. ඒ නිසා මේ අම්මා කවදාවත් තමන්ගේ දරුවට අනර්ථයක් වෙන්න දෙන්නේ
නෑ. ඒක නිසා කල්පනා කළා මෙහෙම දැන් මේ අම්මගේ හිතේ දැන් මේ ඇවිල්ලා දෙන ආදරයයි කරන්නත් බෑ. මොකද කිව්වේ? ඔයාගේ පුතා ජීවත් වෙලා ඉන්නකම් මට ඔයාට කතාද වදින්න. දැන් ඔය කිව්වේ මොන අර්ථයෙන්ද? මේක පවත්ත ගන්නද මේ සම්බන්ධය නවත්ත ගන්නද? මේ අම්මගේ හිතේ මෝදු වෙලා ඉන්න මේ අදහස නවත්ත ගන්න. අර අම්මන්නේ මොකද කරේ? කොච්චර කාමයෙන් අන්ධ වුණාද කියලා කියනවනම් මොකද්ද කිව්වේ? එයාද ප්‍රශ්නේ. හොඳයි මං එයාව මරන්න. මාව කසාද බඳින්න කියලා කිව්වා. තේරුණාද නැහැ. දැන් අද මේ අපි ජීවත් වෙන සමාජයේ ඔයගලන්ට පේන්න දෙනවද දැන් අංගේ කියලා කියන්නේ නැහැ. හැබැයි මේ කතිදර්ශන මේ සමාජය දැන් මේ කාලේ ප්‍රකට වෙමින් තියෙනවා. නාකි නෝනලා තරුණ පුතාලත් එක්ක දැන් මේ කාලේ මක් වෙමින් තියෙනවා. නාකි මහත්තුරු තරුණ දුවලත් එක්ක මම කියන තේරුවත් දන්නේ. දැන් අර විසම කාමයේ විසම රාගය කියන එක දැන් එන්නේ ලෝකෙ තුල මක් වෙමින් කියනවා මේ වගේ කාලෙක. බලවත් වෙමින් තියෙනවා. මතක තියාගන්න විසම කාමයේ කාලයක් නැහැ. ඒක තුන් කාලෙක බලවත් වෙනවා. වැඩි දැන් අපි මේ ජීවත් වෙන මේ කාලේ ඒක ටිකක් වැඩි. මේක විග්‍රහ කරලා දෙනවා කොසල් රජුගේ හීන දාසේ. කොසල් රජුගේ හීන දාසයෙන් දකින්නවනේ. ඒ දැකපු හීනවල එකක් තියෙනවා. එක හීනයක් තියෙනවා. මම එකක් කියලා යන්නම්. එක හීනයක් තියෙනවා. රජුරෝ දකින්නවා. එක මිනිස්සේ බොහෝම අමාරුවෙන් ලණුවක් වියනවා. ඒ ලණුව වියනකොට ඒ ලණුව වියන තැන ඉඳගෙන ඒ පුටුව උඩ මිනිස්සයා ලණුව වියනවා යට ඉඳගෙන හිවල් දෙන්නවා අර වියන ලණුව කනවා. හරිද? එතකොට බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේ රජු අහනවා මම මෙන්න මෙහෙම අපබ්‍රාස හීනයක් දැක මේකේ තේරුම මොකක්ද? ඒකන රජතුමනි මේක අද ඒ කියන්නේ දැන් මේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ එදා බුද්ධ කාලේ සමාජයේ කොසල් රජු හිටපු කාලේ ඒ කාලේ වෙන සිද්ධියක් නෙමෙයි. ඕක අනාගත කාලේ වෙන ප්‍රශ්නයක්. අනාගත කාලේ විසම රාගය බලවත් වෙනවා. අධර්ම රාගය බලවත් වෙනවා. විසම කාමයේ බලවත් වෙනවා. අනියම් සම්බන්ධතා බලවත් වෙනවා. ඒව බලවත් වෙනකොට වෙන වැඩේ තමයි තමන්ගේ ස්වාමි පුරුෂයෝ හෝ භාර්යාවෝ දුරු කතර ගෙවාගෙන ගිහිල්ලා දුක් මහන්සියෙන් හරි හම්බ කරලා ඉන්න ධනය බිය බැහැදම් කර මක් වෙනවා කියනවා. අර නීතියෙන් බැඳලා ඉන්න භාර්යාව ස්වාමියෝ අන් පුරුෂයෝ සහ අන් ස්ත්‍රී ඔයාගෙන විෂම කාමයේ යෙදෙනවා. ඕක අනාගත කාලයේ සිද්ධ වෙනවා. ඒක තමයි ඔය දැක්කේ කියලා කියනවා. දැන් අපි මේ සමාජ දිහා නිකන් අර උකුස් හැකින් වගේ ඒ කියන්නේ උකුස්සේ අහසට ගියාම මුළු පරිසරයම වේගවනේ. අනිත් ඔය බර්ඩ් අයි එකකින් බැලුවම මේ සමාජයේ අපිට ඇහෙන ප්‍රවෘත්ති මේ ඇහෙන දේවල් එක බලාගෙන ගියාම දවසින් දවස මිනිස්සුන්ගේ අධර්ම රාගයමක් වෙමින් තියෙනවා. අඩු වෙනවද වැඩි වෙනවද? බලවත් වෙන පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ එදා කියපු අර කොසල් රජුගේ හීන 16 ඒ අනාවැක ටික දැන් මක් වෙලාද මේ වෙනකොට? ඒක සැබෑවෙමින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ගුණධර්මයන් දියුණු වෙන පැත්තට තියෙන්නේ පිරිහෙන පැත්තට තියෙන්නේ. දැන් අපිට මේ මහා සමාජය තුල සිද්ධ වෙන පරිහානිය නවත්තන්න බෑ පිළිතුරු. හැබැයි අපිට නවත්ත ගන්න පුළුවන් එකක් තියෙනවා. ඒ මොකක්ද? තේරෙනවද කියන්නේ? කාගේ පරිහානියද නවත්ත ගන්න පුළුවන්? අපි පරිහානියට යන්න හේතු හැදෙනවා නම් ඒක නවත්ත ගන්න පුළුවන්. හැබැයි අපි පංචකාමයට බර වෙලා මේ බුද්ධ ශාසනයේ වටිනාකමක් තේරුම් ගන්න නැතුව සිහිය වැඩිීමේ වටිනාකමක් තේරුම් ගන්න නැතුව ධර්මයක් අවබෝධ කරගැනීමේ වටිනාකමක් තේරුම් ගන්න නැතුව මේ පැවැත්මට හිර වෙලා උදේ ඉඳලා දුවන මේ රේස් එකේ දුවගෙන යන්න අපි අහුවෙන්නේ මොන සුලියටද? පැවැත්මෙන් නිදහස් වෙන පැත්තටද පැවැත්මටම නැවත අහුවෙන පැත්තටද? ඒ සුලියට අපි අහුවෙලා ඉන්නේ. එතකොට ඔය සුලියේ ඉඳගෙන අනිත් පැත්තට පීනන එක ලේසිද? ඔන්න ඔය අනිත් පැත්තට පීනන වැඩපිළිවෙලට කියනවා පටිසෝතගාමී වෙනවා කියලා. දැන් අපි ඉන්නේ එතකොට පටිසෝතගාමී වැඩපිළිවෙලද අනුසෝතගාමී වැඩපිළිවෙලද? අපි ඉන්නේ අනුසෝතගාමී වැඩපිළිවෙල. දැන් අපි මේ බණ අහන්නේ මොකටද? හිත ගැන අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ මොකටද? අනුසෝතගාමී වෙවි යන්නද නැත්නම් පටිසෝතගාමී වෙන්නද? අන්නේ ඒක කරගන්න ඕනේ කවුද? ඈ? හැබැයි දැන් ගොඩාක් දෙනෙක්ට ඕක කරන්න මතක් වෙන්නේ කොයි කාලෙද? කොණ්ඩේ කළු කාලෙද නැත්නම් සුදු වෙනකොටද? මම කියනවා කොණ්ඩේ සුදු වෙනකොට හරි ගමන්නේ ආව මතක් වෙනවා නම් සාදු සාදු. හැබැයි ආච්චි අම්මට මොකද උනේ? කොහොමද ඒක දෙවිච්ච පිටි මම ඉතරේ ඉන්නේ. තේරුණාද දන්නේ නැහැ. දැන් මේ ඔය කටි මතු වෙන්න වෙලාවක් නැහැ හොඳේ.
දැන් මේවා මේ අවුල අපි ගාව තියෙනවා මේක අපි හොයන්න ඕනේ මේක තේරුම් ගන්න ඕනේ මේ ගති පුරුද්දෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහසින් අපිට සිද්ධ වෙනවා බලෙන්ම අපේ ආධ්‍යාත්මය දමනය කරගන්න ශික්ෂාවටපත් කරගන්න ධර්මණයටපත් කරගන්න මේක පටන් ගන්න දන තමයි කාය සුචරිතය සහ වචී සුචරිතය. බුදුහාමුදුරුවෝ ලස්සනට කියනවා සිහිය දිනු කරන්න. දැන් මම මාතෘකාව පටන් ගත්තේ එතනින්. හිත තේරුම් ගැනීම සහ හිත යන්නේ මොන පැත්තටද? ඒ යන පැත්ත තේරුම් අරන් ඒකට ප්‍රතිවිරුද්ධ වීම. ඒ කියන්නේ අනිත් පැත්තට යන එක. පටිසෝධගාමී වීම. ඒකට තියෙන ප්‍රතිපදාව මොකක්ද කියන එක තේරුම් ගන්න දෙන්න. ආන්ගේ තියෙනවා පිළිතුරුනි ලස්සන සූත්‍රයක් අම්බලට්ටික රාහුල වද සූත්‍රය. ඒකේ තියෙනවා රාහුල හාමුදුරන්ට කියනවා රාහුලේ ඔබ යම් ක්‍රියාවක් කරන්නට පෙර කරන මොහොතේ කළාට පස්සේ යම් වචනයක් කියන්නට පෙර කියන මොහොතේ කිව්වට පස්සේ යම් සිතුවිල්ලක් සිතන්නට පෙර සිතන මොහොතේ සිතුවට පස්සේ මේ සෑම අවස්ථාවකදීම බලන්න කියනවා මම මේ කරන කියන සිතන වැඩපිළිවෙල තමන්ට අන් අයට යහපත පිණිස නිවීම පිණිසම උපකාර වෙන එකක්ද කියලා නිරන්තරයෙන් විමසන්න කියලා. දැන් අපි පාරේ යනවා. පාරේ යනකොට කවුරුරි අපිට බයිනවා. ඒකට අපිත් අනිත් පැත්තට බයිනවා. බැලනට පස්සේ මතක් වෙනවද මම මේ කරපු එක ඒකට අතරාර්ථයක් පරතරාර්ථයක් කියලා. කොහොමද එහෙම මතක් වෙන එකක් කියන්නේ? බැලනට පස්සේ මතක් වෙනවා නම් අනිත් මම මේ මතරාර්ථයක් අනිත් අයට තරාර්ථයක් කරගත්ත කියලා එහෙම මතක් වෙනවා හොඳයි. අද සමහර වෙලාවට කියනවා ආම්දුරනේ ඔහොම ඉන්නේ කොහොමද? ඔහොම ඉන්න ගත්තොත් එහෙම අනිත් ඕම ඔක්කොම ඇවිල්ලා මම උඩට අත. හොඳට මතක තියාගන්න මේ සබහා ධර්ම හරිම සාධාරණයි. අපි දුන්න විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඔන්න බලන්න. මම මේක ඔප්පු කරලා පෙන්නනවා. දැන් මෙතන ඉන්නේ ඔක්කොම තරුණ කට්ටිය, මහලු කට්ටිය, බාල කට්ටිය ඔක්කොම ඉන්නොත් මම ඕගොල්ලෝ හැමෝගෙම පොදුවේ ප්‍රශ්නයක් අහනවා. මට අවංකව කියන්න ඕගොල්ලන්ගේ මේ මුළු ජීවිත කාලය පුරාවට ඕගොල්ලන්ට මේ බාහිර සමාජයෙන් වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ ප්‍රශංසාවද නින්දාවද? අවංකව කියන්නේ වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ ඈ නින්දා. ෂුවර් නේ? ආයි පස්සේ වෙනස් කරන්න බෑ හරි? මේ ජීවිත කාලේ ඔයගලන්ට වැඩිපුර වෙලා තියෙන්නේ මොනවද? නින්දා නේ. හරි. අපි බලමු අපි මොනවද මේ බාහිරට වැඩිපුර දීලා තියෙන්නේ කියලා. අනිත් අයට ප්‍රශංසාවද නින්දාවද කියලා චුට්ටක් බලමු. ඒක මම පොඩි උපමාවකින් කියන උදාහරණ කතාවක්. පුංචි කාලේ තිබිලා තියෙන කට්ටිය අද උස්සන පුංචි කාලේ තිබිලා තියෙන කට්ටිය. මේ නෝනකට නැද්ද? අවුලගේ ගෙදර ආවම ඉල්ලලා ඉන්න වෙනවා ඈ. තිබිලා තියෙන හරි මොනවාම මොකද උදාහරණයක් කියලා අදහස ගන්න හරියට. හිතන්න ඔබ ඉන්නවා එක පැත්තක ඔබගේ සහෝදරයා හෝ සහෝදරිය අනිත් පැත්තේ ඉන්නවා. ඔබගේ අම්මා ඇවිල්ලා අම්මා තාත්තා ඇවිල්ලා කේක් එකක් ඔබගේ මැද්දෙන් තියලා ඔබ සහෝදරයා සහෝදරිය ඉන්න පැත්තේ ඉන්නවා අනිත් පැත්තේ ඔබ ඉන්නවා මේ පැත්තේ කේක් ගෙඩියක් මැද්දෙන් තියලා කියනවා පුතේ අපිට ඕනේ නැහැ. පුතාලා මේක කන්න කියලා අම්මා මේක දෙකට කපනවා. කපනකොට මගේ පැත්තට ටිකක් අඩු වෙලා අරයාගේ පැත්තට ටිකක් වැඩි වෙනවා. දැන් මොකක් වෙයිද? සෝපත් වේවා නිදුක් වේවා කොච්චර දෙයක්ද මට අඩු වුණාට අයියට වැඩිපුර හම්බුණානේ කොච්චර හොඳයිද කියලා මුදිතා හිතක් එයිද නැත්නම් මෙන්න මෙහෙම එකක් වෙයිද? නොදකින් නොදෝමකින් උට තමයි හැමදාම ලෝකෝට මට තමයි හැමදාම අඩු කොටද? දැන් මොකක්ද ආවේ? මුදිතාවද ඉරිසියාවද? දැන් කලේ ප්‍රශංසාවද නින්දාවද? දැන් මේ විදිහට ගත්තාම මුළු ජීවිතේම අපි අනිත් අයට වැඩිපුර දීලා තියෙන්නේ මොනවද? ඈ? ඔය අතර ඉඳලා පොඩ්ඩක් ප්‍රශංසාවක් දීලා දැන් මතක තියාගන්න මේ ස්වභාව ධර්මයේ නීතිය තමයි දුන්න විදිහට තමයි ලැබෙන්නේ. දැන් අද කවුරු හරි ඔබට නිඳා කරනවා නම් ඒ කවුරු කාට කරපු නිඳාද? අපිම අනුන්ට කරපු නිඳා තමයි දැන් අපිට. හැබැයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපේ මූණට අපිට නිඳා කරනකොට අපි කවදාවත් හිතනවද මම කරපුවා තමයි මේ මගේ පස්සේ කියන්නේ සුවපත් වේවා නිදුක් වේවා මොනව කරන්නද? කොහොමද හිතන්නේ නැත්තම් ඔබ කවුද යන්නෝ මට? කොහොමද පළවෙනි විදියට හිතන කට්ටිය අතෝස්සන්නේ? දෙවෙනි විදියට හිතන කට්ටිය කවුරුත් නෑ ඒ ලැජ්ජයි කියන්නේ. ඒක තමයි අපිට තියෙන්නේ. මතක තියාගන්න පිටුද මේ ස්වභාව ධර්ම හරිම සාධාරණයි. අපි දීපු දේම තමයි අපිට ලැබෙන්නේ. දැන් අපි දැන් ටිකකට කලින් ඕගොල්ලෝ කිව්වා ආමුදුනේ මේ මුළු ජීවිත කාලේ මට නම් වැඩිපුර හම්බෙලා තියෙන්නේ කවුරු දීපුවද? හැබැයි කවුරු හරි අපිට නිඳා කරනකොට ඔබ මතක් වෙනවද? ඒ කියන්නේ
සුකෘත දුක්ඛ කර්මඵලයන්ගේ ඵල විපාක තියෙනවා කියන එක අපිට මතක් වෙනවද දැන්? කොහොම මතක් වෙනකොට අපිට නිශ්චල වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔළුවට අත හොදලා ගියා. ගාලේ මම ඔළුව තමයි කියලා. අන්න නිශ්චල වෙන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? ඔබ තේරෙන්නේ නැති එක. එහෙම කොහොමද හම්බුනේ? මම ඔළුවට අත හොදලා. දැන් මොකද එන්නේ කියලා. අන්න දැන් එන්නේ මනුස්ස, දේව, බ්‍රහ්ම ගතිද? කොහොමද ආදීවිච කට්ටිය දැන් ජීවිත කාලේ පුරා වැඩිපුර වඩලා තියෙන මනුස්ස, දේව, බ්‍රහ්ම ගතිද නැත්නම් තිරිසන්, പ്രേත, අසුර, නිරගතිද? දැන් වැඩිපුර බර තියෙන්නේ මොන පැත්තට යන්නද? හැදෙන්නේ නැහැ කියන්නේ. දැන් ඉන්න අඩිය තේරෙනවද? ඔබ තමයි බුදුබියාණන් වහන්සේ කිව්වේ දේශනාවේ මෙලව මිය යන සත්ත්ව ප්‍රජාවෙන් නියපිටට ගන්න සත්ත්ව නියපිටට පස් ටිකක් අරන් කියනවා නියසිරට ගත්ත පස්තරම් ප්‍රමාණයක් තමයි නැවත සුගතියක් බැවුවලට එන්නේ. බහුතරයක් යන්නේ කොහෙද? දැන් යන තෝදෙය බමුණ ගාවට. පාරේ යන බල්ලගේ කතාවට අපි යන්නේ ඉතින් අපි වඩන්න ගන්න කියන්නේ. දැකලා තියෙනවද පාරේ කොට යනකොට බල්ලෝ ඉන්නවා. උන් පාරෙන් අයින් වෙන්නෙම ඇයි? ඉන්නේ කොහොමද? මේක මගේ රාජ්‍ය. මගේ රාජ්‍ය උඩින් මැස්සෙක්ටවත් යන්න කවදා වඩපු ගතියද? කොහොමද තේරිච්ච කතිය? මානේන මක්කටෝ අතිමානේන කුකුරෝ. දැන් මතකද යන්න මම ඔය බලු ගතියයි වදුරු ගතියයි මේ පුංචි දෙක තුනක් කිව්වේ. ඔය විදිහට ගතිම තියෙනවා පෙන්නලා 84000කට වැඩි. ඒ කියන්නේ අපේ මේ චිත්තසංතානයේ ඔය ගති සියල්ල තියෙනවා. ඔය සියලු ගති අතික්‍රමණය කරන නුවණ තමයි ආර්ය ප්‍රඥාව. ඒක කරන්න බුදුහාමුදුරුවෝ බාහිරව යන්නේ කියලා නෙමෙයි කාව හොයාගන්න කියලාද? හැබැයි අද අපිට මතක නැත්තේ කාව හොයන්නේ. ඇයි අපි හිතාගෙන ඉන්නේ කොහොමද? මම හොඳට මං ගැන දන්නවා කවුරුත් මට මං ගැන කියලා දෙන්න ඕනේ. දැන් ඇත්තටම මම ගැන දන්නවද? එහෙනම් ඉතින් ඔය බලන්න. ඕකාරණාව තමයි අද මට මතු කරන්න ඕනේ මේ දේශනාව තුළ. මේ ධර්මතාවය අපි ගාව ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්න එක. මේක කරන්න තමයි බුදුහාමුදුරුවෝ සතිය නැමැති ටූල් එක අපිට පෙන්වන්නේ. පුරුදු කරන්න කියනවා. සතිය ඒකායනෝ අයම් වික්කවේ ලැබෝ සත්‍ථාන විසුද්ධිය. සතිපට්ඨාන භාවනාව සිහිය දිනුන, කය පිළිබඳව සිහිය, වේදනාව පිළිබඳ සිහිය, සිතුවිලි පිළිබඳ සිහිය, ධර්මතාව පිළිබඳ සිහිය. හරි ඉතින් ඒකට අදාළ දේශනාව හොයාගන්න, ඒවා අහන්න, අවබෝධ කරගන්න, ආධ්‍යාත්මික ගුණ වගාවන් ටික වැඩි දියුණු කරගෙන තමන් ගැන හොයාගෙන සිත පිරිසිදු කරගන්න ප්‍රතිපදාව. සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං කියන බුද්ධානුශාසනාව දැන් ක්‍රියාත්මක වෙන්න කාගේ පැත්තද? අන්න ඒකට මේ වස්තුන් වාසේ මේ ස්ථානට වඩින ස්වාමින් වහන්සේලාගෙන් ලැබෙන ධර්ම දානමය පින්කම් ටික උපකාර කරගෙන තව මේක දැන් අද ඉන්ටර්නෙට් එකට ගියාම බණ කියන ඒවා නිකන් ඊරව නැති වෙන්නේ නේද? හැබැයි බණ හොයන්න එපා පින්වතුනි දැනුමට. අපිට දැන් ඉස්කෝලේ ඉගෙන ගන්නවා වගේ බණ අහලා දැනුම එකතු කරගන්න පුළුවන්. ඔය සමහර තැන්වල බණ ගැන නිකන් මිනිස්සු ඕකාලා ලියනවා. මම ඒක කරා මොකද ඔය ලියන්නේ කියලා. නෑ ආමුනේ ගෙදර ගිහලා බලන්න පුළුවන්. දැන් ඒ මොකද කරන්නේ? කියන එක අහගෙන හැඟීමක් තෝරගන්නවද නැත්නම් දැනුමක් එකතු කරනවද? බණ අහනවා කියන්නේ දැනුමක් එකතු කරනවා නෙමෙයි. අපි අපේ ජීවිතේ තේරුම් ගන්න බලන්න. පැහැදිලිද? අපි අපිව තේරුම් ගන්නවා කියන්නේ. මේ වැඩපිළිවෙලට මහන්සි වෙන්න ඒ අර්ථයෙන් මේ ස්ථානයන්ගෙන් ගන්න පුළුවන් උපුරුණු ප්‍රයෝජනෙ අරගෙන පින්කම් කරන්න පිළිගුරුයි. සිත සතුටටපත් කරගෙන පින්කම් කරන්න. බල්ලෙක්ට සතෙක්ට කෑම ටිකක් දුන්නා අපි කාලා විසි කරන ඉඳුල් ටික සතෙක්ට ආහාරයක් වේවා කියලා සතුටු සිතින් දුන්නා ඒත් පිනක්. හරිද? හිඟන්නෙක්ට බුලන්නෙක්ට දෙයක් දුන්නා සතුටු සිතින් පිනක්. සංඝයා උදෙසා අපි සතුටු සිතින් දුන්නා ඒත් පිනක්. මේ කරන්න පුළුවන් හැම ආකාරයෙන්ම දීම කියන කාරණාව, අත්හැරීම කියන කාරණාව තමන්ට පුළුවන් උපරිමයෙන්ම දිනු කරමින් ඒ කරුණු කාරණාවන් තේරුම් බේරුම් කරගෙන මේ ගමන යන උත්සාහවන්ත වෙන්න. ඒ ගමන ඔබ කාවත් එක්ක යන්න ගමනක්ද? අල්ලු ගෙදර නෝනාවත් එක්ක කරගෙන මහත්තයාවත් එක්ක කරගෙන
දරුවෝ ටිකත් එකතු කරන ඔක්කොම කලබලගෙන යන්න පුළුවන් ගමනක්ද මේක? නෑ ඒක අපි අපේ හිතත් එක්ක අපි තනියෙන් යන ගමන. අන්න ඒකට කියනවා ආධ්‍යාත්මික ජීවිතය කියලා. ඉතින් ඒක කරගන්න මේ ලෝකේ එකම සුදුසුකම තියෙන කාට විතරද? ඒක කරගන්න පිහිට කවුද? අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝහිසියා තම හිසට තමා තමයි සෙවණැල්ල. දැන් මගේ හිත ගැන හොයන්න ඉන්න මේ ලෝකේ හොඳම සුදුසු කෙනා කවුද? කියන මේ සුබෝධාන්තුරන් හිත නෙමෙයි ඈ. ඕගොල්ලෝගේ හිත හොයාගන්න ඉන්නේ එකම සුදුස කවුද? මම මුචි කතාවක් කියලා ඉවර කරන්න. හිතන්න ඔබට හම්බ වෙනවා කවුරු හරි. අනුන්ගේ හිත පේන ස්වාමීන් වහන්සේ කෙනෙක්. කියන්නේ පරචිත්ත විඥාන ඥානිය තියෙන කෙනෙක්. දැන් මට කියන්න ඕගොල්ලන්ගේ හිත කියන්නේ ගිහින් එයාව හම්බ වෙන්න කියලාද නැත්නම් ඒවම අරින්න කියලාද? අවංකව කල්පනා කරලා උත්තර දෙන්න. කොහොමද ඒ වගේ හාමුදුරුව කෙනෙක් හරි නැත්නම් යෝගී කෙනෙක් හරි හම්බුනොත් එහෙම කෙනෙක්ව මුණ ගැහිලා කතා කරන්න කැමති කට්ටිය. හැබැයි මෙහෙම වෙන්න බැරිද? මේ හිතේ තියෙන ටික දැක්කොත් කොහොමද ලැජ්ජාව තීරච කට්ටිය ඕකේ ඉන්න බැරිද? ඇයි මම හොඳටම දන්නවා ලෝකයේ තියෙන ලොකුම කුණු කන්ද තියෙන කාගාව. හැබැයි මෙච්චර කුණු කන්දක් මංගාව තියෙනවා කියලා පේනවද? පැහැදිලිද නැහැ කියන්නේ. අන්නේ කුණු ටික පිරිසිදු කරගන්න දැන් මහන්සි වෙන්න ඕනද නැද්ද? ඒකට තමයි සතිය නැමැති එකම ඉන්ද්‍රිය මුල් කරගෙන සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒ ගුණ ධර්මයන් ටික දිනු කරන්න මහන්සි වෙන්න කිව්වේ. ඒකට අපි බණහන්න ඕනේ. ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. ඒ සිත වඩන ප්‍රතිපදාව තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ. හිත වඩන ප්‍රතිපදාව තේරුම් ගන්න නම් හිත තේරුම් ගන්න පටන් ගන්න ඕනේද නැද්ද? ඒකට ආරම්භයක් කරන් ඒ ගමන යන්න. ඒ ගමන ගියොත් මේ ඒක කවදා හරි දවසක ඉවර වෙනවා. හැබැයි දැන් මේ ලෝකයේත් එක්ක මේ පංචකාම ලෝකෙත් එක්ක අපි මේ දුවන රේස් එක කවදා ඉවර වෙන්නේ? කොහොමනේ ඉවර වෙන දවස ගන්න කට්ටිය? සමහර කියනවා ආමුදුරේ මලාට පස්සේ ඔබ මලාට පස්සේ ඉවරද? ආයෙ කොහරි ඉඳලා මොකද වෙන්නේ? දැන් ඉවරයක් තියනවද? ඒ නිසා ශාසනයක් කියන කාලෙක ශාසනයේ අවබෝධයක් වඩා කරගන්න පුළුවන් ප්‍රතිපදාවක් පූර්ණ කරගන්න හැකියාවක් තියෙන කාලෙක ඒ වැඩේ අතහරින්න නැතුව ඒ ගමන යන උත්සාහ කරන්න. ඒ නිසා ඔබ හොයන්න ඕනේ කාගේ කුණුද? අනුගේ කුණු? අනුන්ට උදව් කරන්න. දැන් මෙන්න එකක් තියෙනවා. දැන් මෙන්න මේ වරද්දලා අල්ලගන්න එපා. හෙට උදේට පාරේ යනකොට ඕගොල්ලෝ දන්න කෙනෙක් හරි දන්න කෙනෙක් මිනිස්සෙක් කරදරයකට වැටිලා ඉන්නවා. ඊයාපු ආමුදුරුත් වෙන අනුගෙන හොයන්න එපා. අනුගෙන හොයාගන්න කියලා මේ එකාගෙන හොයන්න මට වෙලාවක් නැහැ. මම ඊයරව යන්න කියලා අමාරු කරා වෙන්නේ පාරේ. සමහරව මේ කියන ධර්ම කාරණා වරද්දලා අල්ලගෙන හිමත් වෙනවා. මේ කිව්වේ අනිත්‍යයට උදව් කරන්න එපා කියන එක එහෙම නෙමෙයි. දැන් ස්වාර්ථය අවබෝධ කරගන්න යන ගමනේ තියෙන ප්‍රධානම ගුණයක් තමයි පරාර්ථය කියන්නේ. පරත්තම් පරිපරිපජ්ජද. අන්නයට උපකාර කිරීම කියන එක. කිසිවක් බලාපොරොත්තු නොවි අන්නයට උපකාර කරන්න පුළුවන් හැකියාව. මම ඔබ තේරෙන්න අත්හැරීමකට උපකාර වෙන අර්ථයෙන් කුංචි කතාවක් කියලා ඉවර කරන්න. කොබලන පාරේ තොටේ යනකොට මිනිස්සුත් එක්ක මෙහෙම hina වෙලා දෙන කට්ටිය. කියලා කොබන් hina වෙලා තියෙන කට්ටිය. දැන් පාරේ තොටේ යනකොට මෙහෙමත් hina වෙන්න අපි අනිත් හොඳ වැඩේ ඔයාලා. කොහොම වෙලා මදි ඔයාලා. නක්කියට hina වෙනවද නැද්ද? ඌ මට මෙහෙම කොහොමද හොඳ වැඩේ ඔහොම වෙලා මදි ඔයාලට කියලා. නක්කියට hina වෙනවද නැද්ද? මං කියන්නේ ඒ hinaව ගැන නෙමෙයි මනුස්සකමට hina වෙන්නේ. දැන් මොහොම hina වුණාම ඒ මනුස්සයා අපිට රවණනවා. දැන් මම පෙයිද? සෝවාන්දිනවා. පරිසරයේ අනේ මට කවන්නේ කියලා hina වෙලා යයිද? නැත්නම් මේකට hina වුණාට වැඩි හොඳයි. දැන් මට කියන්න ඕගොල්ලෝ hinaව දුන්නේ අල්ලගෙනද අතෑරවලද? මම කියන්නේ අපි මුදුනේ ගෙවල් දොරවල් අතාරින්න යාන වාහන අතාරින්න ඔය එකක්ම මට අතාරින්න කියන්නේ ඒක ඕගොල්ලන්ගේ වැඩ. පටන් ගන්න hinaව අතෑරලා දෙන්න. එතනින් පටන් ගන්න අතහැරීම පුරුදු කරගන්න. කිසිවක් බලාපොරොත්තු නොවි. තේරුණා කියන්නේ ඔබ බුදුහාමුදුරුවෝ වෙනවා ඔබ යමක් දෙනවා නම් අත් දෙක හොදනවා වගේ දෙන්න කියලා. ඒ කියන්නේ දැන් අත් දෙක සෝදනකොට අපි බලන්නේ අර අත් දෙකේ කුණු ටික ගලාගෙන යන එක දිහාද නැත්නම් අත් දෙක පිරිසිදු වෙන එක දිහාද? එතකොට දෙයිම කියන කාරණාව යෙදෙනකොට අපිට පේන්න ඕනේ අර කුණු ටික ගලන පැත්තද නැත්නම් පිරිසිදු වෙන අත් දෙකද?
දැන් එතන මේ අත්දැකීමේදී අපිට පේන්නේ පිරිසුදු වෙන අත්දැකීමනේ. හැබැයි ඕක හිත පැත්තට එනකොට ඕකේ අනිත් පැත්ත තියෙනවා. මම ඔබ දෙන්නට පුංචි කතාවක් කියන්නම්. හොඳට අහගන්න. ඒක ආච්චි අම්මා කෙනෙක් දවසක් මේක මට අපේ හාමුදුරු කෙනෙක් කිව්වේ මේ අදහස තෝරගන්නයි මම මේ උදාහරණ කියන්නේ. පන්සලකට සීලින් පෑන් එකක් පූජා කළා. ඔය විදිහට කරගෙන පෑන්. සීලින් පෑන් එකක් පූජා කළා. පූජා කරලා ඉවර වෙලා ආච්චි අම්මා ගෙදර ගියා. ගෙදර ගිහලා බහුදා ඇදලා බෝධි පූජාවක් තියන්න ආවා. දැන් බෝධියට යන ගමන් ආහාර සංඝාවාස පැත්ත පේනවා. දැන් පේනවා සංඝාවාස ඇතුළේ තියෙන අර කෝටිපෝ එකක් වගේ හේතු උඩ මේක තියලා තියෙනවා. ඊයේ පූජා කරපු පෑන් එක. තාම අරක උඩ. පළවෙනි දවස්, දෙවෙනි දවස්, තුන්වෙනි දවස්, හතරවෙනි දවස්, පස්වෙනි දවස්, හයවෙනි දවස්, හත්වෙනි දවසෙත් ඇවිල්ලා අහනවා හාමුදුරුවනේ මම දැන් සතියකට විතර කලින් පෑන් එකක් පූජා කළා. ඒක පාවිච්චියට ගන්න නැද්ද? කියලා අහුවම අර හාමුදුරුවෝ අනේ අම්මද පූජා කළේ පොඩ වාඩි වෙන්නකෝ කියලා වාඩි කරලා ඉවර වෙලා අර පෑන් එක අතර දීලා ගෝලු අම්මේ දැන් මේක අතෑරලම පූජා කරන්න කිව්වා. කෝවන් එකට ඉරිච්ච කට්ටිය දැන් ඔබ බලන්න ඔබ දීම කරන්නේ අත් දෙක හොදනවා වගේද අත් දෙක හොදනකොට කුණු ටික යන පැත්ත බලාගෙනද නැත්නම් අත් දෙක පිරිසුදු වෙන එක දිහා බලාගෙනද ඒක කරගන්නේ කවුද? මොකද තමන්ගේ හිත ගැන හොඳටම දැනගන්න පුළුවන් කෙනා කවුද? ඒක කරන්න අපිට ඕනේ සිහිය. සිහියෙන් යුක්තව දානය, සීලය, නෙක්ඛම්මය, අදිඨාණය, වීරය, කන්ති, තපෝ කියන ඔය ආදී ඔය විග්‍රහ කරන පාරමී ගුණ 10ක් තියෙනවා. උපේක්ෂාව කියන ගුණය දක්වා. ඒ ගුණ ටික වැඩෙනකොට තමයි ඇත්තට පිළිතුරුනේ අපේ මානසිකත්වයේ බල සැහැල්ලු වෙමින් මනස සත්‍ය අවබෝධයට සුදුසු වෙන්නේ. හරිද? සත්‍ය අවබෝධය අනේක ලේසි පාසු වැඩක් නෙමෙයි. හැබැයි අමාරුත් නෑ අපි මේ වැඩ පිළිවෙල අවංකව කරගෙන ගියොත්. ඒක නිසා ඔබගේ බලාපොරොත්තුව නිවන නම් ඔබට ඕනේ සත්‍ය අවබෝධ කරගන්න නම් ඒකට හිත වඩන්න, හිත දියුණු කරන්න. ඒක කරගන්න ඕනේ කවුද? පැහැදිලිද? දැන් ඒක කරගත්තේ නැත්තම් ඒ වැඩ පිළිවෙලට මහන්සි නොවන තාක්කල් වැඩිපුර බර තියෙන්නේ කොහේ යන්නද? ඒකවලින් කියන්නේ අනේ අනිකේ කියලා. නිසා ලේසි නෑ. මේක ලේසි පහසු කතාවක් නෙමෙයි. මේක කරගන්න ඕනේ කවුද? එහෙනම් තමන් පිළිහිට කරගෙන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය, තුරුවණේ අනන්ත ආශිර්වාදයත් එක්ක ඒ ගමන යන්න උත්සාහවන්ත වෙන්න කියන අර්ථයෙන් අද මේ දේශනාව මෙතනින් සමාර කරනවා. මේ මගේ කටහඬ හිටියට ඔය ඕනම දෙයක් සාර්ථකයි. හොඳයි. අපි එහෙනම් දේශනාව සමාර කරමු. අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ආරාධනා කරන්න යෙදුනේ මේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා ඔබ හැම වෙලෙම දේශනාව සිද්ධ කරන්න කියලා. උන්වහන්සේ බොහොම අන්තරින් අපි ගිය අවුරුදු විතර උන්වහන්සේ වඳුරගත්තේ ඔය දුගම්බලනේ දුගම්බල විහාරස්ථානයේදී විච ධර්ම දේශනාවක සම්බන්ධ වෙච්ච දවස්වල ඉතින් උන්වහන්සේ බොහොම ගෞරවයෙන් කාර්මිකව ඉල්ලා සිටින මේ කාරණාව මේ දේශනාවට වඩින්න පුළුවන් අපේ හාමුදුරුවනේ කියලා. ඉතින් අපිට ලැබිච්ච වෙලාව අනුව අපිට පුළුවන් ආකාරයෙන් අපේ දේශනාව සිද්ධ කළා. මේ කියපු එකම කාරණාවක් පිළිගන්න එපා වීම. ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ විමසන්න. විමසන ඔබගේ ජීවිතේ දෙයක් ගන්න වෙනවා නම් ඒ කරන් ඔබේ ගමන ඔබ යන්න. පැහැදිලිද? මේ ආතේක කාටවත් දාගෙන යන ගමන නෙමෙයි. අනිත් අයට පුළුවන් තරම් අපිට පුළුවන් විදිහට උදව් උපකාර කරගෙන අපි තනියෙන් මේ ගමන යන්න. ඒ ගමන යනකොට මතක තියාගන්න. අපිට රැකවරණයක් තියෙනවා. ඒ තමයි තුනුරුවනේ රැකවරණය. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. දැන් අද මම පෙන්වන්නේ කාගේ ධර්මයක්ද? මම මගේ ධර්මයක් කිව්වේ නෑ හැබැයි. හැමදාම ගත්තේ කාගේ උදාහරණද? බුදු පියාණන් වහන්සේගේ උදාහරණ. උන්වහන්සේ අපිට දීපේකට බුදුහාමුදුරුවෝ මත කරපු ධර්ම කාරණා ටිකයි පෙන්වන්නේ. මේ දේශනාව ඒවා තියෙනවා. ඒවා මතු කරගෙන ජීවිතේට එකතු කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒක අපේ පැත්තේ වැඩ. අපි කරගන්න ඕනේ වැඩ. ඒක බුදුහාමුදුරුවන්ටවත් අපිට කරලා දෙන්න බෑ. උන්වහන්සේට පුළුවන් ඒක පෙන්වලා දෙන්න විතරයි. ඒ ගමන යන්න ඕනේ කවුද? අපි යන්න. එතකොට මේ ගමන යනකොට තෙරුවණේ ආශිර්වාදය මුල් කරගෙන මේ ගමන යන්න. එතකොට වරදින්නේ නෑ. හැරෙන්නේ උඩ ශ්‍රාවක පාරමිතාවක් පූර්ණේ කරගෙන මේ ගමන යන්න ඔබ මහන්සි වෙනවා නම් සසර දුක කෙලවර කරන්න ඔබට සිද්ධ වෙනවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය තුනුරුවණේ ආශිර්වාදය මුල් කරගෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිසරණ කරගෙන ඒ ධම්ම ගුණය මනසේ අවබෝධ කරගෙන බුද්ධ ගුණය, ධම්ම ගුණය, සංඝ ගුණය මනසේ අවබෝධ කරගෙන මේ ගමන යන්න. ඒක නිසා තෙරුවන් ගුණ පෙරදරි කරගෙන මේ ගමන යන්න උත්සාහවන්ත වෙන්න කියන අර්ථයෙන් මේ කාරණාව මෙතනින් හමාර කරනවා.